recording එක දාන්න බැරුණා. को कैमरा ऑन කරගන්න. චමොද්දයා කවිස්කි. ඇයි එච්චර අමාරු කැමරා ඔන් කරගන්න? ඔය නිදිනේ හින්දා අනිවාර්යෙන් නිදි. කැමරා ඔෆ් කරගත්තා නම් නිදි තමයි. තව එක වාක්‍යයක් ලියන්න තියෙනවා ඔගේ. ඒ වාක්‍යයත් ලියන්න පොඩ්ඩක් ඉතුරු කරගන්න. හරි ඊළඟට යමුනේ. Nedmi. Nedmi. අර බලන්න කැමරා ඔන් කරගෙන හිටපු එකේ වාසියනේ. ටක් ගාලා හැරවන්න පුළුවන්. ඊළඟට ලියා ගන්න මේ ස්ත්‍රීන් තුල එක්ස් ප්‍රතිබද්ධ ඥාන යුගල වශයෙන් තියෙනවා. ඒක නිසා මේ නිලීන ලක්ෂණයක් ඉස්මතු වෙලා පේන්නේ මේ යුගලෙම නිලීන ඥාන තියෙනකොට විතරයි. ඒතර ප්‍රමුඛ ඥානයක් තියෙනවා නම් ප්‍රමුඛ ඥානයේ තියෙනවා නම් මෙයා වාහකයක් විදිහට ක්‍රියා කරනවා. නිලීන ඥාන දෙකම තියෙන්න ඕනේ පිටතට මේ ලක්ෂණය පෙන්න. හරි. ඔන්න ඔය හේතුව නිසා තමයි ගැහැණු අයට මේ සාමාන්‍යයෙන් ප්‍රවේණික ආබාධ ඒ කියන්නේ වර්ණ දේහත් එක්ක යන ඥාන වලින් වැළඳෙන රෝග ගැහැණු අයට ගොඩක් අඩුයි. හරි. පිරිමි අයට තමයි ගොඩාක් ඒ රෝග තියෙන්නේ. ඒකට හේතුව මේ ගැහැණු අයගේ ඔය ඥාන දෙකම නිලීන වෙන්න ඕනේ රෝගය හැදෙන්න. පිරිමි කෙනෙක්ගෙන එක ඥානයයි ඕනේ. ඒ ඥාන නිලීන ඥානයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ රෝගය පිටතට පෙන්වනවා. ඒක නිසා මේ ගැහැණු අයගේ ටිකක් අමාරුයි ඔය රෝග හැදෙන්නේ.
හැදෙනවා ගොඩක් අඩුයි. ප්‍රවේණික ආබාධ ගැහැණු අයට අඩුයි. ඒක හොඳට මතක තියාගන්න. හරි? හිමොෆීලියාව නම් ඇත්තෙම නෑ කියලා තමයි කියන්නේ. ගැහැණු අය රෝග වාහකයන් විදිහට විතරයි ක්‍රියා කරන්නේ. හරිනේ ඊළඟට යමු. එතකොට දැන් තියෙන අපි රෝගය ගැන බලන්න. හිමොෆීලියාව බලන්න දැන් විභාගයට අහනවා සමහර ලාවට. හිමොෆීලියාව රෝගයේ වැළඳෙන්නේ කොහොමද කියලා. හරි. එතකොට හිමොෆීලියාව කියන රෝගයේ වැළඳෙන්නේ කලින් එක ලිව්වේ නැත්තම් මට කියන්න. හිමොෆීලියාව කියන රෝගයේ වැළඳෙන්නේ එතකොට කියන්න ඕනේ X වර්ණ දේහයේ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාලයක් නිසා ඇතිවන රෝගයක් තමයි හිමොෆීලියාව කියන්නේ කියලා කියන්නේ. හරි. මොකද X වර්ණ දේහයේ මත පිහිටන මේ ලිංග ප්‍රතිබද්ධ ජානයක් නිසා තමයි හිමොෆීලියාව හැදෙන්නේ. ඒක ප්‍රමුඛයි නම් නිරෝගී. ඒක නිලීන ජානයක් නිලීන ජාන දෙකම නිලීනයි නම් එයා රෝගී. හරි. ඒතර හිමොෆීලියාවෙන් පෙළෙන පුද්ගලයෙකුගේ රුධිරය කැටි නොගැසෙන නිසා සුළු තුවාලයකින් පවා අධික ලෙස රුධිරය ගොස් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. හරි. ගැහැණු අය රෝග වාහකයන් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒතර මේ නෝට් එක ඔයාලට දීලා තියෙනවා. ඊළඟට ඔයාලා ලියා ගන්න ඕනේ මෙන්න මේක. ඔයාලගේ ඔය ඊළඟට හිස්තැනක් නේ තියෙන්නේ. ඒ හිස්තැනේ අර සටහන තමයි අඳින්න තියෙන්නේ. අර සටහන තමයි අඳින්න තියෙන්නේ. ඒතර ඒ සටහන අඳින්න ඉස්සෙල්ලා උඩින්ම පොඩියට මෙන්න මේ දෙක දාගන්න. හරි. හිමොෆීලියාවට හේතු වන නිලීන ජාන. හිමොෆීලියාවට හේතු වන ජානයේ ප්‍රමුඛ ජානය. ඒතකොට මේක තියෙනවා නම් නිරෝගී. මේක තියෙනවා නම් නිරෝගී. හරිද? වාහකයි. ඒතකොට ඔන්න ඕක උඩින් ලියා ගන්න. මෙන්න මේ උඩ තියෙන මේ වාක්‍ය දෙක ලියා ගන්න. එතන මේ කැපිටල් H දැම්මේ මොකේද? සිම්පල් H දැම්මේ මොකේද කියලා තමයි ලියන්නේ. හරි? ඒක ඉස්සර ලියා ගන්නකො. උඩින්ම ලියන්න. ඒක පොඩ්ඩක් ඉඩ ඉතුරු කරගන්න මේක අඳින්න. එතන මේකේ මෙතන ඉඩ මදි නම් ඔයාලට ලොකුවට අඳින්න ඕනේ කියලා හිතනවා නම් අන්තිම පිටුව තියෙනවා. හරිද? අන්තිම පිටුව තියෙනවා. ඒකේ හිමොෆීලියාව ප්‍රවේණිගත වන ආකාරය කියලා ලියලා අඳින්න පුළුවන් ඕන. මෙතන ඉඩ මදි නම්. හරිද? ඒක නිසා මේ ලස්සනට වැඩේ කරන්න. එතකොට මේකෙදි මේ ඉන්නේ අපි අර කලින් කතා කරපු මේ ගැහැණු කෙනා නේ. මේක වාහක මවක් මෙයා. වාහකයේ මවක්. මෙතන ඉන්නේ නිරෝගී පිරිමි කෙනෙක්. ඔයාලගේ පොතේ මොකක් හරි මේ එකක් වරද්දලා තිබුණා. ඔයාලගේ අලුත් print එකේ වරද්දලා නැද්ද දන්නේ. හිමොෆීලියාව හරි ඊළඟට තියෙන රතුකොළ වර්ණාන්ධතාවය හරි මොකක් හරි විශ්වක් කියලා තිබුණා. විශ්වන්නටලා තිබුණා. ඒකේ මේ පිරිමි කෙනාට රෝගී කියලා දීලා තිබුණා. මං හිතන්නේ පොඩ්ඩක් ඉන්න බලන්න. ඒකත් පොඩ්ඩක් පෙන්නන එක හොඳයි මේ. බලන්න ඔයාලගේ අච්චු පොතේ මෙන්න මෙහෙමද තියෙන්නේ. ඔව් මේකේ තමයි වරද්දලා තියෙන්නේ බලන්න. ඔයාලගෙත් මෙහෙම තියෙන්නේ බලන්න අලුත් print එක මේක මං හිතන්නේ 2017 විතර ගහපු එකක්. ඔයාලගෙත් මෙතන මේ වැරද්ද කරලා තියෙනවද? මෙතන තියෙනවා වාහක මව කියන එක. ගැටලුවක් නැහැ ඒක හරි. හරි? මෙයා වාහක පියාද? මෙතන මොකක්ද දෙන්න ඕනේ? නිරෝගී පියා කියලා තියෙනවා. නිරෝගී පියා කියලා තමයි. ඔයාලගේ පොතේත් මෙහෙමත් තියෙන්නේ.
ඔව් සර්. තමයි තියෙන්නේ. මේ නිරෝගී පියා කියලා තියෙනවා. නිරෝගී පියා කියලා නේ. ඒකයි මේ පොතේ වරද්දලා තියෙන්නේ. ඔයාලගේ මම හිතන අලුත් print එකේ ඔක හදලා තියෙනවා කොහොමද? මේක නිරෝගී පියා. හරි. එතකොට මෙතන එනේ වගේ මොකක් හරි වැරද්දක් කරලා තියෙනවා. මේක වැරදි. අනේ sorry ඒක හරි ඈ. ඒක හරි. මෙන්න මේක හරි. මේකත් හරි. මේක වැරදි. මේක කොහොමද වෙන්නේ? රෝගී පුතා. රෝගී පුතා. වාහක පුතු ඉන්නේ දෙයක් නැහැ නේ. පිරිමි කට්ටිය වාහකයෝ නෙවෙයි. මේ වාහකයෝ විදිහට ක්‍රියා කරන්නේ. අන්න ඒක පොඩි ඉතන ගැටලුවක් තියෙනවා. බලන්න සමහරුන්ට ඔය පරණ පොත හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා යාගේ පොත පොඩ්ඩක් බලන්න ඒක මේ වැදගත් නැත්තම් මොකද අපි ඕක පාඩම් කරනවනේ විභාගෙ ළඟ. හරි. එතන මේ තියෙන්නේ බලන්න ඊට පස්සේ මේක බැලුවොත් මේ තියෙන්නේ වාහක මව. මෙතන ඉන්නේ වාහක මව. මෙතන ඉන්නේ නිරෝගී පියා. එතන මේ දෙන්නයින් කොහොමද ඉදිරි පරම්පරාවලට මෙන්න මේ හිමොෆීලියාව කියන ලක්ෂණය යන්නේ කියන එක තමයි අපි දැන් බලන්නේ. එතන මේකේ ජන්මාණු හැදෙනවා. මවගෙන් හැදෙන්නේ මෙන්න මේ ඩිම්බ දෙකක් තමයි නිර්මාණය වෙන්නේ. මේ ඩිම්බ දෙකෙන් එකක තියෙනවා අර රෝගයට අදාළ ප්‍රමුඛ ජාන. හරිද? අනිත් පැත්තේ තියෙනවා නිලීන ජාන. එතන මෙන්න මේ ජානය තියෙනවා නම් එයා එක්ක වාහකයෙක් එක්ක රෝගියෙක් වෙනවා. එතන මෙන්න මේ විදිහේ ඩිම්බ දෙකක් හදනවා මව. මවට ඩිම්බ දෙකක් හදන්න පුළුවන්. ඊට පස්සේ පියා බලන්න පියාගේ රෝගී ජානයක් නැහැ. නේ රෝගී ජානයක් නැහැ. එයාගේ නිරෝගී ජානයක් තමයි තියෙන්නේ. ඒක එක ශුක්‍රාණුවකට යනවා. අනෙක් ශුක්‍රාණුවට Y කියන වර්ණ දෙකේ ගමන් කරනවා. ඊට පස්සේ මේවා සංසේචනයෙන් පස්සේ මෙන්න මේ දෙන්න සංසේචනය වුණොත් එහෙම හැදෙනවා නිරෝගී දුවෙක්. නේ නිරෝගී දුවෙක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙන්න සංසේචනය වුණොත් එහෙම නිරෝගී පුතෙක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඩිම්බය ශුක්‍රාණුවයි සංසේචනය වුණොත් එහෙම වාහක දුවෙක් ලැබෙනවා. ඊට පස්සේ මෙන්න මේ දෙක සංසේචනය වුණොත් රෝගී දුවෙක් ලැබෙනවා. එතන ඔයාලගේ ටියුට් එකේ ඔන්න ඕක තමයි අඳ ගන්න ඕන. ඔය විස්තරේ අඳින්න තියෙන්නේ ඕක. හරි. එතන මේ ජන්මාණු කියන තැන ඕනනම් ඔයාලට මේ පැත්තේ දාන්න පුළුවන් මවනේ ඩිම්බදක් කියලා දාන්න පුළුවන්. මේ පැත්තේ පියා නිසා ශුක්‍රාණු කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ජන්මාණු කියලා නිකම්ම තියන්නත් පුළුවන්. මොකද අපි දන්නවනේ ඔක. ඔකට දන්න දෙයක් නෙවෙයි. එතකොට මේ ටික ඇඳ ගන්න ඔයාලගේ අර හත් වෙනි පිටුවේ. හරි. ඕක හරියටම අඳින්න මට ඇඳලා එවන්න ඕනේ. රූපේ ෆොටෝ ගහලා එවන්න ඕනේ. පන්ති වල වෙච්ච ගමන් එවන්න ඕනේ ඊයේ වගේ. හරි.
හරිනේ එතකොට ඊළඟට අපි කතා කරන එක අපි ටක් ගාලා මේ ඉන්ටර්වල් එකට යමු රතු කොළ වර්ණාන්තතාවයේ බලාගෙන නේ ඒකත් කරලම ගියා නම් හරි තුරු ටිකට වැඩි වෙලා යන්නේ ඉතින් ඊළඟට තියෙන රෝගය තමයි මෙන්න මේ රතු කොළ වර්ණාන්තතාවය කියන එක මේ එතන මේක මේ හිමොෆීලියා ප්‍රවේණීගත වන ආකාරය හරිද ඔය සටහන තමයි ඔයාලා අඳින්න ඕනේ විභාගයට ආවොත් එහෙම මේ යම් මේ අර හිමොෆීලියාව ප්‍රවේණීගත වන ආකාරය අඳින්න කිව්වොත් එහෙම ඕක තමයි අඳින්න වෙන්නේ හරිද අඳින්න එනවා නිතරම එනවා ඕක අඳින්න ඊළඟට රතු කොළ වර්ණාන්තතාවය බලන්න මේක ඉවර නැත්නම් ඇඳලා ඉවර නැත්නම් කියන්නේ අනිවාර්යෙන් කියන්නේ බලන්න රතු කොළ වර්ණාන්තතාවය කියන්නේ අර වගේම ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ හරි ලිංග වර්ණ දෙකත් එක්ක තමයි යන්නේ X වර්ණ දෙකත් එක්ක තමයි ඒකත් යන්නේ ඒත් බලන්න මේ මිනිසාගේ බහුලතම ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණික ආබාධ එතකොට මේක ගොඩාක් වෙලාවට අහු වෙනවා සාමාන්‍යයෙන් මේ අපිට මේකෙදි තියෙන ප්‍රශ්නේ තමයි රතු පාටයි කොළ පාටයි වෙන් කරලා හඳුනා ගන්න බෑ ඔය ප්‍රශ්නේ ඔය රෝගයේ තදටම තියෙන කට්ටිය ඔය රෝගෙත් එක එක ප්‍රමාණ තියෙනවා සමහරවන්ට මේ ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරි ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මේ පොඩ්ඩක් අර රතු පාටයි කොළ පාටයි නිකන් අර සමහර වෙලාවට යාලට අඳුර ගන්න පුළුවන් සමහර වෙලාවට බෑ සමහරුන්ට තියෙනවා මේ ගස්සේ මත රතු පාට තමයි යාලට පේන්නේ හරි මේ ගස් රතු පාටට කොළ පාටට තියෙන ඕනම දෙයක් රතු පාටට තමයි යාලට පේන්නේ හරි ඒතර මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න බෑ ඒතර ප්‍රශ්නයක් එනවා මෙතෙන්දි වෙන කොහෙදවත් ගැටලුවක් එන්නේ නැහැ මෙයාලට රැකියාවක් කරද්දී ගැටලුවක් වෙන්නේ නැහැ මොකද පාට හඳුනා ගන්න බෑ කියන එක ගැටලුවක් නෙවෙයි හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා මෙයාලා වාහන එලවලද මොකක්ද එන ප්‍රශ්නේ වාහනය කරගෙන යනකොට රතු කොළ ප්‍රශ්නේ මොකද්ද ගැටලුව traffic light අන්න හරි traffic light නේ රතු පාට වාහනේ කොළ පාට වාහනේ අඳුර ගන්න බැරි වෙන එක නෙවෙයි නේ traffic light එක යනකොට රතු පාට වැටලා තියෙනකොට මෙයා හිතන්නේ මේ කොළ පාට එක නේ කොළ පාට වැටලා තියෙනකොට රතු පාට එක එතකොට රතු පාට වැටුණාම නවතින්න ඕනේ ඒක මෙයා කඩාගෙන විතර යනවා නේ ඊට පස්සේ රතු කොළ වර්ණාන්තතාවය තියෙන කෙනෙකුට අන්න එකයි ලයිසන් ගන්න බෑ ලයිසන් ගන්නකොට මේ පොතක් දෙනවා ඒකේ තියෙන අංක ටික කියවන්න ඕනේ ඒකේ තියෙන්නේ මේ කොළ පාට ඩොට් ඩොට් තියෙනවා ඒක මැද්දේ අංකයක් ගහලා තියෙනවා රතු පාට ඩොට් වල එතකොට කොළ පාට රතු පාට වෙන් කරලා අඳුර ගන්න බැරි නම් ඒ අංකයට කියවන්න බෑ හරිද ඒ පොතක් දෙනවා ඒ පොත සම්පූර්ණයෙන් කියවන්න ඕනේ ඒකේ තියෙන අංක ටික කියවන්න ඒතර අර පොඩි කාලේ අකුරු කියවුවා වගේ ගිහිලා කියන්න තියෙන්නේ 1 2 13 ඔහම අංක ගණන් කරන්න තමයි තියෙන්නේ හරිද ඒ අංක ටික ගණන් කරන්න බැරුව ලයිසන් එක හම්බෙන්නේ නැහැ ඒතර ඒක රතු කොළ වර්ණාන්තතාවයේ තියෙන කෙනෙකුට ඒක ගණන් කරන්න බෑ ඒතර බලන්න මේ රතු පැහැයි කොළ පැහැයින් වෙන් කර හඳුනා ගැනීමේ අපහසුතාවයේ මෙම ආබාධයේ ලක්ෂණය. හැබැයි දැන් නම් මේ අර ඇස් කණ්ණාඩියම හදලා තියෙනවා. හරි රතු කොළ වර්ණාන්තතාවයේ තියෙන ගොඩාක් ගණන් ඒ ඇස් කණ්ණාඩි. ඒ වුණාට ඒක දාපුවාම රතු කොළ එයාලට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ලොකු වියදමක් යනවා. හැබැයි ඒකෙන් රෝගය මේ නිවැරදි කර ගන්න පුළුවන්. හරි මේකත් පිරිමින්ට වැඩි වශයෙන් වැරදෙන රෝගයක්. ගැහැණුන්ට කලාතුරකින් තමයි වැරදෙන්නේ. අරක අපි කිව්වනේ ගැහැණුන්ට වැළඳෙන්නේ නැහැ කියලා හිමොෆීලියා මේක කලාතුරකින් වැළඳෙන්න පුළුවන් ගැහැණු කෙනෙක්. හරිද? එතන මේකේ බලන්න මෙතන ඉන්නවා වාහක මව. දැන් මේකේදී අපි කැපිටල් C අකුරයි සිම්පල් C අකුරයි තමයි ගන්න. හරිද? කැපිටල් C අකුර කියලා කියන්නේ අර කලින් කතා කරා වගේ අර හිමොෆීලියාව කතා කරා වගේ මේකත් මේ විදිහට උඩින්ම ලියා ගන්න. කියන්නේ මෙන්න මේක. ඒක මට දාන්න අමතක වෙලා. හරිද? ඒක උඩින් දාමු ඔය දැන් තියෙන දැන් අර රතු කොළ වර්ණාන්තතාවයෙන් ඉන්නේ. එතන ඒක උඩින් මේව දාන්න ඕනේ මේ සිම්පල් C අකුර දාලා සිම්පල් C අකුර දාලා මෙතන රතු කොළ වර්ණාන්තතාවයට හේතු වන නිලීන ජානය කියලා දාගන්න. ඊට පස්සේ කැපිටල් C අකුර දාලා රතු කොළ වර්ණාන්තතාවයට හේතු වන ජානයේ ප්‍රමුඛ ජාන. හරි? අන්නේ දෙක දාගන්න. ඔය රතු කොළ වර්ණාන්තතාවයට අපි මේ color blindness කියලා කියන්නේ color blindness. ඒ කියන්නේ වර්ණය අන්ධ වේ. වර්ණ අන්ධතාවය. එතකොට ඒක නිසා මේ C අකුර තමයි පාවිච්චි කරන්නේ.
සිම්පල් C අකුර එනවා හිමෝ මේ රතුකොළ වර්ණාන්තතාවයට හේතු වන නිලීන ජානය කියන එක. කැපිටල් C අකුර එනවා රතුකොළ වර්ණාන්තතාවයට හේතු වන ජානයේ ප්‍රමුඛ ජාන. හරි? කැපිටල් C සිම්පල් C. ඒතර මේ දෙක හරියට ලියා ගන්න. අර උඩින් ලියුවා වගේම මේ උඩින් ලියා ගන්න. හරි? හිමෝපීලියාව ලියුවා වගේ මේකෙත් ලියා ගන්න. එතකොට මට ඒක ලියන්න අවත කියලා අනිවාර්යයෙන් ලියන්න. එතකොට නැත්තම් ගෙදර ගිහිල්ලා දැන් තේරුණාට ගෙදර ගිහිල්ලා ඔබ බලනවා මොකද්ද මේ ඇඳලා තියෙන්නේ. ඒතර බලන්න මෙතන ඉන්නවා වාහක මවක්. රෝගී නෑ. මෙයාට රතුකොළ වර්ණාන්තතාවය නෑ. හැබැයි වාහකයි. මෙතන ඉන්නවා නිරෝගී පියෙක්. කැපිටල් C අකුරනේ තියෙන්නේ. හරි කැපිටල් C අකුර නිසා නිරෝගී පියෙක් කියනවා. එතන මේකට මෙතන මට මෙතනත් අමතක වෙලා තියෙනවා x සහ y කියන අකුරු දෙක දාගන්න. මේක x මේක y. ඊට පස්සේ මෙන්න මේ විදිහට ජන්මානු බිහි වෙනවා. හරි. එතන මේ තියෙන්නේ ඩිම්බ. ඩිම්බ දෙකක්. එකක් තියෙනවා කැපිටල් C අකුර තියෙන ඩිම්බයක්. අනිත් එක සිම්පල් C අකුර තියෙන ඩිම්බයක්. පියාගෙන් එන්න පුළුවන් ශුක්‍රාණු වල එකයි තියෙන්න පුළුවන්. මොකද x වර්ණ දෙහි මත විතරයි මේකත් පිහිටන්නේ. x ප්‍රතිබද්ධ ආබාධයක්. ඒක කැපිටල් C අකුරක් විතරයි පිහිටන්නේ. ඊට පස්සේ y වර්ණ දෙහි එහෙම තියෙනවා. එක ශුක්‍රාණුකට y වර්ණ දෙහි ගමන් කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට දරුවෝ ටික නිර්මාණය වෙනවා. නිරෝගී දුවක් නිර්මාණය වෙනවා. මෙන්න මේ දෙන්න එකතු වුණොත් මෙයයි එකතු වුණොත් නිරෝගී දුවක් නිර්මාණය වෙනවා. මෙයයි ඊට පස්සේ මෙයයි සම්බන්ධ වුණොත් එන්නේ ඒ ජන්මාණු දෙක මේ ඩිම්බයයි මේ ශුක්‍රාණුවයි එකතු වුණොත් එහෙම නිරෝගී පුතෙක් හැදෙනවා. මේ ඩිම්බයයි මේ ශුක්‍රාණුවයි එකතු වුණොත් එහෙම වාහක දුවක් හැදෙනවා. මෙන්න මේ ශුක්‍රාණුවයි මේ ඩිම්බයයි මේ ශුක්‍රාණුවයි එකතු වුණොත් එහෙම රෝගී පුතෙක් නිර්මාණය වෙනවා. එතන මෙතනත් බලන්න නිරෝගී දුවල ඒ කියන්නේ නිරෝගී දුවල වාහක දුවල හැදෙනවා. මෙතෙන්දි රෝගී දුවක් හැදෙන්න ඉඩ කඩ අඩුයි කොට. එතන රෝගී දුවෙක් හැදෙන්න නම් පියා කොහොම වෙන්න ඕන? පියා කොහොම කෙනෙක් වුණොත්ද රෝගී දුවෙක් හැදෙන්නේ? රෝගී වුණොත් පියා රෝගී වුණොත් රෝගී දුවෙක් හැදෙන්න පුළුවන්. මොකද මෙතෙන්ට සිම්පල් C අකුරක් එනවා. එතකොට සිම්පල් C අකුරක් එනවා. එතකොට මේ මෙන්න මේ ශුක්‍රාණුවේ සිම්පල් C අකුර තියෙන්නේ. එතකොට මෙන්න මේ ඩිම්බයයි මේ ශුක්‍රාණුව එකතු වුණොත් රෝගී දුවක් හැදෙන්න පුළුවන්. වාහක දුවක් නෙවෙයි. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක ගැහැණු කෙනෙක් එන්න පුළුවන්. හරිද? ගැහැණු කෙනෙක් රෝගී කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට කලාතුරකින් එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. දැන් මගේ යාළුවෙක් හිටියා එයාගේ වර්ණාන්තතාවයේ ප්‍රබලව තදනම තියෙන වර්ණාන්තතාවය. ඒතර වර්ණ හඳුනා ගන්න බෑ. එයාටත් මේ අර කණ්ණාඩි දෙකක් ගන්න ඕනේ ලයිසන් ගන්න. කණ්ණාඩි දෙක ගණන් ටික. හරි? එතකොට අන්න එයා රෝගී කෙනෙක්, රෝගී පියෙක්. එතන අනිවාර්යෙන් ඒගේ මව, එයාගේ මව කියන්නේ එයාගේ බිරිඳ මේ වාහකෙක් නම් එක දරුවෙක් ඉපදෙන්න පුළුවන්. ගැහැණු දරුවෙක් රෝගී දුවෙක් ඉපදෙන්න පුළුවන්. හරි? එතකොට මේක ගොඩාක් වෙලාවට පිරිමි අයට තමයි මේක යන්නේ. ගැහැණු අයටත් එහෙම කලාතුරකින් තියෙන්න පුළුවන්. මේක ඇඳගන්න. මේක ඇඳලා ඉන්ටර්වල් එකක් ගමු. අපිට තව ටිකයි තියෙන්නේ මේක. පැය භාගයක් විතර යන්නේ. හරි ඕකත් ඇඳලා ඔයාලා ඉන්ටර්වල් එකක් ගන්න. මම ඔයාලට විනාඩි
10ක් දෙන්න. ඔකත් ඇඳලා ඔකත් ඇඳලා ඉන්ටර්වල් එක ගන්න. එතකොට දැන් 5:25යි 5:35ට එන්න බෝල් ටිකක් එහෙම හොදාගෙන ටක් ගාලා පොඩ්ඩක් පාර පැත්තට දුවලා එන්න මේ පොඩ්ඩක් නිදිමත එහෙම යන්න. හරි
හරි පටන් ගමු. කැමරා ඔන් කරගන්න. හරි මේ රූපේ මේ චමුද්දේන ගෙවලා තියෙනවා මේ හරියට ඇඳලා තියෙනවා අනික් අයත් මට එවන්න අර ඔය 7 වෙනි පිටුවේ දැන් රූප දෙකක් ඇඳලානේ අපි රූප සරහන් දෙකක් ඒ දෙකම එවන්න ඊ එවලා තිබුණා කට්ටිය හරි එතකොට මේ විදිහට තමයි මේ ඉක්මනට කැමරා ඔන් කරගන්න කවිස්කි කැමරා ඔන් කරගන්න අද ගෙවලට කතා කරනවා ඕන් කරගන්න නැති කට්ටියගේ Let me හරි එතකොට සමාධි ඉන්නවනේ එතකොට මේකේ ඊළඟට කියලා තියෙනවා බලන්න මේ ඔයාලගේ ටියුට් එකේ ස්ත්‍රීන්ට ලිංගික ප්‍රතිබද්ධ ප්‍රවේණිකාබාධ පෙන්눔 කිරීමට ඇති හැකියාව ඉතා අඩුයි. ගොඩක් අඩුයි. හරිද? අඩු වුණාට සමහර වෙලාවට ওই ලේනෑයින් අතර විවාහවලදී ගැහැණු දරුවන් එවැනි ආබාධ වලට ලක් වීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා. ඒතකොට ගැහැණු දරුවෝ ඔය ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණීය මත ගොඩක් වෙලාවට ඒ රෝගවලට ගොදුරු වෙන්න තියෙන හැකියාව ගොඩක් අඩුයි නේ වාහක විදිහට ක්‍රියා කරන්නේ. ඒතකොට හැබැයි ලේනෑයින් අතර විවාහවලදී මේ හිමොෆීලියාව කියන රෝගය මේ ගැහැණු අයට හිමොෆීලියාව නෙවෙයි මේකේ මේ මෙතන රතු කොළ වර්ණාන්තතාවය කොහොම හරි මේ රෝග ගැහැණු අයටත් බෝ වෙන්න හැකියාවක් තියෙනවා. මොකද අර ලේනෑයින් අතර විවාහ ඇති වෙනකොට. ඒතකොට සමහරලාට ඔයාලට විභාගයට අහනවා. ඇයි මේ ලේනෑයින් අතර විවාහ නීතියෙම තහනම්. නීතියෙන් තහනම් කරලා තියෙනවා. ඒක අර සහෝදරිය විවාහ වෙන්න බෑ. ලේනෑයින් විවාහ වෙන්න බෑ. ඔහොම කියලා. මට මතක නෑ ලේනෑයින් විවාහ වීම නීතියෙන් තහනම් කරලා තියෙනවද කියලා. කොහොම හරි ඒක ඒ විවාහ එච්චර හොඳ නැහැ. ඒක තමයි කියන්නේ මේ වැඩි ජනතාව කියලා කියන්නේ අපි වැද්දෝ කියලා හඳුන්වන්නේ මේ අපේ ස්වදේශිකයෝ. අපේ රටේ අයිතිය වැඩිපුරම තියෙන මිනිස්සු ස්වදේශිකයෝ. මෙයාලගේ ඒ ගෝත්‍රයේ ඇතුලේ තමයි විවාහ සිද්ධ වෙන්නේ ගොඩක් වෙලා. ඒක නිසා කියනවා එයාලගේ රෝගාබාධ ටිකක් වැඩි. මෙන්න මේ ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී කියන මෙන්න මේ හිමොෆීලියාව කියන රෝගය රතුකොළ වර්ණාන්තතාවය වගේ ඒවා එයාලගේ ටිකක් වැඩි. මොකද ඒ ජානය එයාලගේ ඒ ලේනෑයින් අතර තියෙනවා. එතකොට ඒ ජානය ප්‍රමුඛ වෙන්න හැකියාව ඒ නිලීන ජානය ඉස්මතු වෙන්න හැකියාව වැඩි. හරි? ඒකයි ලේනෑයින් අතර විවාහ එච්චරම හොඳ නැහැ කියලා කියන්නේ. අර යටපත් වෙලා තියෙන නිලීන ජාන ඉස්මතු වෙන්න පුළුවන්. හරි? එතකොට මෙතනින් එහාට මම ප්‍රසන්ටේෂන් එක මෙහෙම හදලා නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මේ එතනින් එහාට අපිට මට කියලා දෙන්න පුළුවන් ඔයාලට. බලන්නකෝ මේ ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ මෙතන ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන්නේ මේක පේන්නේ නැත්නම් කියන්න.
එතකොට මේ ස්ත්‍රීන්ට ඇයි ඒ ලිංගික ප්‍රතිබද්ධ ප්‍රවේණී ආබාධ පෙන්눔 කිරීමට අඩු ඒ කියන්නේ එයාලට ඇයි ඒ රෝගය හැදෙන්නේ නැත්තේ කියන එකට හේතුව අර X වර්ණ දේහ දෙකේම රෝගී බවට අදාළ ජාන පිහිටන්න ඕනේ. එතකොට එහෙම පිහිටනකොට තමයි මේ ලක්ෂණය පිටතට ඉස්මතු වෙලා පේන්නේ. මෙන්න මේ විදිහට පිහිටන්න ඕනේ. නේ? එතකොට තමයි මේ ලක්ෂණය පිටතට පෙන්වන්නේ. ඒ වගේ අවස්ථාවන් අඩු නිසා තමයි මෙයාලට ඒ රෝගය හැදෙන්නේ නැත්තේ. ගැහණු අයට රෝගය අඩු වෙන්නේ ඒකයි. ඒක තමයි හේතුව. ඒ වුණාට ලේනෑයින් අතර විවාහවලදී මේ අර ස්ත්‍රීන්ගේ ඒ ලක්ෂණය අර වාහකයන් විදිහට ක්‍රියා කරලා මේ ඒ ලක්ෂණය ඒ පවුල ඇතුලේ තියෙන නිසා ගැහණු කෙනෙකුට උනත් ඒ රෝගය හැදෙන්න පුළුවන් ලේනෑයින් අතර විවාහයක් ඇති වුණා. ඒක තමයි ලේනෑයින් අතර විවාහ හොඳ නෑ කියලා කියන්නේ. දැන් බොහෝ විට දරුවෙකුට මොකක් හරි රෝගයක් හැදුණු ගමන් වෛද්‍යවරයා ඉස්සෙල්ලාම අහන්නේ නාරිසා ප්‍රසර වෛද්‍යවරුනේ බලන්නේ එයාලා ඉස්සෙල්ලාම අහන්නේ ඔයාලගේ මොකක් හරි ලේනෑකමක් තියනවද? දරුවෙකුට එහෙම මොකක් හරි රෝගයක් ලිංගික හැදුනොත් එහෙම ලිංගික කියන්නේ මේ උපතේදීම මොකක් හරි රෝගයක් හැදුනොත් ඔයාලගේ ලේනෑකමක් තියනවද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ. හරිද? ඒකට හේතුව එහෙම අයට ඒ රෝග හැදෙන්න තියෙන ඉඩ වැඩි. ඊළඟට අපි යනවා දැන් ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය ඉවරයි. දැන් තියෙන්නේ සාමාන්‍ය වර්ණ දේහත් එක්ක යන රෝග කීපයක් තියෙනවා. හරිද? මේවා හැදෙන්නේ ජාන විකෘති වීමක් නිසා. ජාන විකෘති වීමක් නිසා හැදෙන රෝග තියෙනවා. මේ ජාන විකෘති හා ඒ නිසා ඇතිවෙන ප්‍රවේණික රෝගාවක්. එතකොට අර ජානයක් හැදෙන්න අවශ්‍ය වෙන DNA අණුවේ කොටසක් තියෙනවානේ. අපි කියවනේ DNA අණු වලින් තමයි වර්ණ දේහය හැදෙන්නේ. එතකොට වර්ණ දේහය වල තියෙන DNA අණුවේ අර නයිට්‍රජනීය භස්ම කියන ඒවා අණුපිළිවෙල අණුව තමයි ජානයක් නිර්මාණය වෙන්නේ. එතන අනිත් වගේ ජානයක විකෘති ඇති වෙන්න පුළුවන් විවිධ හේතු නිසා. සමහරලාට මේක මොන හරි ඔය විකිරණශීලී මූලද්‍රව්‍ය වල තියෙන විකිරණ හින්දා විකිරණ නිසා ඇති වෙන්න පුළුවන් විකෘති. ඊට පස්සේ සමහරලාට සූර්යාගෙන් එන පාරජම්බූල කිරණ. මෙන්න මේ හේතුන් නිසා විවිධ ජාන විකෘති වීම සිද්ධ වෙන්නත් පුළුවන්. හරි? මෙහෙම ජාන විකෘතියක් වුණොත් එහෙම ජාන විකෘතියක් සිද්ධ වුණොත් එහෙම මේ ජාන ඉදිරි පරම්පරාවලට ආවේනිගත වෙනවා. ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. හරි? ඒතර මේ ඉදිරි පරම්පරාවලට ගමන් කරන රෝග මෙතන දෙකක් කතා කරනවා. අපි ඇලිබව සහ තැලසීමියාව කියන්නේ. ඇලිබව කියලා කියන්නේ මේකෙදී සම්පූර්ණයෙන් සුදුයි. මේ මිනිස්සයා සුදුයි. එතකොට මේකෙදි වෙන්නේ මෙලනින් කියන වර්ණකය තමයි සාමාන්‍යයෙන් මිනිසාගේ කළු පාටට හේතු වෙන්නේ. එතකොට මේ වර්ණකය නිපදවන ජානයේ ඒක පිහිටන්නේ ලිංගිකව නෙවෙයි දෛහික වර්ණ දේහවල තමයි පිහිටන්නේ. එතකොට මේ දෛහික වර්ණ දේහවල පිහිටන මෙන්න මේ ජානයේ විකෘතියක් ඇති වෙනවා. මොකක් හරි හේතුවක් නිසා විකෘතියක් ඇති වෙනවා. මෙන්න මේ හේතු නිසා විකෘතිය ඇති වෙනවා. විවිධ හේතු නිසා විකෘතිය ඇති වෙනවා. එහෙම විකෘතියක් ඇති වුණොත් ඒ පුද්ගලයා ඇලි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇලි කියලා කියන්නේ සම්පූර්ණයෙන් සුදුයි. ඒ කියන්නේ හිස කෙස්වත් ඇහි බැමිවත් අපේ ශරීරයේ තියෙන රෝම කූපවත් කිසිම දෙයක් මෙයාගේ කළු නෑ සුදුයි. ඒකට හේතුව අර මෙලනින් නිෂ්පාදනය කිරීමට අදාළ වෙන ජානයේ විකෘතියක් වීම නිසා. හරි? එතකොට ඒක ඇලි බව කියන්නේ එක ජාන විකෘතියක් නිසා ඇතිවෙන රෝගාබාධය. ඊළඟ රෝගාබාධය තමයි මේක හරිම දරුණු රෝගයක් තැලසීමියාව. තැලසීමියාව කියන්නේ අර දෛහික වර්ණ දේහවල අඩංගු අර හිමොග්ලොබින් නිෂ්පාදනය. හිමොග්ලොබින් වල කාර්යය මොකද්ද? හිමොග්ලොබින් වලින් මොනවද කරන්නේ? නෙත්මි? හිමොග්ලොබින් වලින් මොනවද කරන්නේ? හිමොග්ලොබින් වලින් කරන දේ මේකේ කියලා තියෙනවා. මොකද්ද හිමොග්ලොබින් වලින් කරන්නේ? අපේ දේහේ රුධිරයේ ඇති ඔක්සිජන් පරිවහනය කිරීම. ඔක්සිජන් පරිවහනය කිරීම තමයි මෙයාගේ කාර්යය. එතකොට අපේ ශරීරයට ඔක්සිජන් අවශ්‍යයි. අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන්. ඊට පස්සේ මේ වාතයෙන් ඔක්සිජන් අපේ පෙනහළු වල ඉඳලා අපේ රුධිරයට ගමන් කරනවා. පෙනහළු වල ඉඳලා රුධිරයට ගමන් කරනවා. දැන් රුධිරයට ගමන් කරපුවාම ඒ ඔක්සිජන් අල්ලගන්න ඉන්නේ ඔන්න ඔය හිමොග්ලොබින්. එතකොට තැලසීමියාව තියෙන පුද්ගලයෙක්ගේ හිමොග්ලොබින් එච්චර හොඳ හිමොග්ලොබින් නෙවෙයි යාගේ තියෙන්නේ. අර ඔක්සිජන් අපිට ඕන විදිහට ඔක්සිජන් අපේ ශරීරයට ලබා දෙන්න බැරි වෙනවා. හරි? අර අපි හුස්ම ගන්නකොට අපේ දේහයට ඔක්සිජන් ඇතුල් කරගන්නවා. නමුත් හිමොග්ලොබින් වලට ඒ ඔක්සිජන් අල්ලා ගන්න බැරි වෙනවා.
හරි හිමොග්ලොබින් ඒ ඔක්සිජන් අල්ලගෙන තමයි මේ දේහය පුරාම ඇරන් යන්න ඕන. මෙන් බලන්න. හිමොග්ලොබින් කියන්නේ ප්‍රෝටීන විශේෂයක්. අපේ දේහයේ තියෙන ප්‍රෝටීනයක්. අපේ රුධිරයේ තියෙන ප්‍රෝටීනයක් තමයි හිමොග්ලොබින් කියලා කියන්නේ. එතන මේ ප්‍රෝටීනයට එක ප්‍රෝටීනයකට හිමොග්ලොබින් කියන එක ප්‍රෝටීනයකට පුළුවන් ඔක්සිජන් පරමාණු ඔක්සිජන් අණු 4ක් බඳ ගන්න. සාමාන්‍යයෙන් ඒ හිමොග්ලොබින් කියන අණුව මෙන්න මෙහෙමයි තියෙන්නේ. මෙහෙම ප්‍රෝටීනයක් කියන්නේ මෙන්න මේ වගේ දාමයක්නේ බහුව අවයවයකයක්. ඒ වගේ දාම 4කින් තමයි හිමොග්ලොබින් කියන අණුව හැදෙන්නේ. දැන් මෙතෙන්දී ඔයාලට මේවා විස්තර කරන්න නෑ. ඒ වුණාට පොඩ්ඩක් මේවා දැනගෙන ඉන්න ඕනේ. හරි? හිමොග්ලොබින් කියන්නේ ඔන්න විදිහට දාම 4කින් හැදිච්ච අණුවක්. හරි? දාම 4කින් හැදිච්ච අණුවක් තමයි හිමොග්ලොබින් කියලා කියන්නේ. එතකොට මේ හිමොග්ලොබින් එක අණුවකට පුළුවන්කම තියෙනවා ඔක්සිජන් කියන අණු 4ක් බඳ ගන්න. හොඳට අහගන්න. හරි? ඔක්සිජන් අණු 4ක් බඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හුස්ම ගන්න වාතයේ තියෙන ඔක්සිජන් අපේ පෙනහළු හරහා රුධිරයට ගමන් කරලා ඒ රුධිරයේ තියෙන මෙන්න මේ හිමොග්ලොබින් එක්ක බැඳෙනවා මේ. බැඳිලා මේ හිමොග්ලොබින් අණුව තමයි ඊට පස්සේ අපේ දේහේ ඔක්සිජන් පරිවහනය කරන කාර්යය කරන්නේ. එතන මේ හිමොග්ලොබින් අණුව ගමන් කරන අපේ දේහේ පටකවලට ගමන් කරලා මේ ඔක්සිජන් දාලා ආපහු පෙනහළු වලට එනවා ඔක්සිජන් ඇරයි. එතන මේක වාහනයක් වගේ තමයි ක්‍රියා කරන්නේ. වාහනයක් වගේ. පරිවහණයට තමයි මෙයා හැදිලා තියෙන්නේ. එතකොට අර තැලසීමියාව තියෙන පුද්ගලයෙක්ගේ මෙන්න මේ ඔක්සිජන් පරිවහනය කිරීමේ හැකියාව ගොඩක් අඩුයි. ඒතර සාමාන්‍යයෙන් අනික් පුද්ගලයෙක්ගේ 4ක් බඳ ගන්න පුළුවන් එක මෙයාගේ පුළුවන් ඉන්නේ 1යි. අන්න ඒ වගේ. හරිද? එහෙම හිතා ගන්නකො. මෙයාගේ පුළුවන් වෙන්නේ 1යි බඳ ගන්න. මේ තැලසීමියාව තියෙන පුද්ගලයෙක්. එයාලගේ හිමොග්ලොබින් වල පොඩි අවුලක් තියෙනවා. අන්න ඒක නිසා. හරිද? එතකොට මෙයාලගේ දිගටම ඒ කියන්නේ සමහර අයගේ සතියකට වතාවක් රුධිරය ලබා දෙන්න ඕනේ මේ වගේ කට්ටිය. මේ වගේ කට්ටියට සතියකට වතාවක් රුධිරය ලබා දෙන්න ඕනේ. මොකද එයාලගේ ශරීරයේ තියෙන හිමොග්ලොබින් එච්චර හොඳ නැහැ. අපි පිටින් ලබා දෙන්න ඕනේ රුධිරය හිමොග්ලොබින් අවශ්‍ය නිසා. හරි? ඒතර සමහර කට්ටියගේ මේ රුධිර ඝන ගත්තාම සාමාන්‍යයෙන් ඔය අර අපි රුධිරය ලබා දෙනකොට යම්කිසි පුද්ගලයෙකුට අපි අර 9 වසරේ ඉගෙන ගන්න අර රුධිර ඝණය කියන එක ගලපන්න ඕනේ. හරි? ඒතර රුධිර ඝණය රුධිර වර්ගය කියන දෙකම ගලපන්න ඕනේ. එතකොට අර තියෙනවානේ A positive B positive ඔහොම කියලා රුධිර ඝන තියෙනවානේ. සාමාන්‍යයෙන් මේ B positive එහෙම ගැටලුවක් නැහැ. මෙන්න මේ A positive වගේ රුධිර ඝන මට මතක විදිහට. මේක හරිම කලාතුරකින් හම්බෙන්නේ. ඒ වගේ රුධිර ඝන තියෙන පුද්ගලයෙකුට තැලසීමියාව හැදුනොත් ලොකු ගැටලුවක් වෙනවා. මොකද රුධිරය මෙයාලට ලබා දෙන්න බෑ. හොයාගන්න අමාරුයි රුධිරය. මේ එයාලගේ රුධිරය. ඒතර මම ඔය මේ වගේ අර මේ තැලසීමියාව සාමාන්‍යයෙන් කුරුණෑගල කියන ප්‍රදේශයේ ටිකක් වැඩිනේ තැලසීමියාව කියන රෝගේ. මට අවස්ථාව ආවා මේ ඔය තැලසීමියාව කියන තැලසීමියා යුනිට් එක කියලා තියෙන හොස්පිටල් එක. අන්න ඒකේ වැඩ කරන්න මට අවුරුද්දක් විතර වැඩ කරා. එතකොට ඒකේ මේ සමහර වෙලාවට ඒ අය එන්නේ සාමාන්‍යයෙන් මේ තැලසීමියා තියෙන කට්ටිය රුධිරය ලබා ගන්න එනවා හොස්පිටල් එකට. එනකොට මේ හුස්ම ගන්න අමාරු වෙලා ගොඩාක් අමාරු වෙලා තමයි එන්නේ හොස්පිටල් එකට. එයාලා ජීවිතේ බේර ගන්න තමයි මේ රුධිරය ලබා ගන්න. රුධිරය ලබා ගන්න වෙන කෙනෙක්ගේ රුධිරය එයාලගේ ඇඟ ඇතුළට දාගන්න එයාලගේ ජීවිතේ බේර ගන්න. හුස්ම ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සමහර වෙලාවට පොඩි ළමයි එන්නේ අවුරුදු 20ට අඩු සාමාන්‍යයෙන් අවුරුදු 10 15 ළමයි තමයි එන්නේ රුධිරය ලබා ගන්න. එතකොට සමහර වෙලාවට අපිට කියන්න සිද්ධ වෙනවා මේ ඒ පොසිටිව් රුධිර ගණයේ තියෙන කට්ටියට රුධිරය දෙන්න විදිහක් නැහැ. මොකද රුධිරය නැහැ කියන. ඒතර අර හුස්ම ගන්න අමාරුවෙන් ආපු සමහර ළමයින්ගේ මූණු හොඳටම අවුල් වෙනවා. මොකද මේ එයාලට ලේ නැති නිසා. එයාලට එහෙම යන්න වෙනවා ගෙදර. ඒ නිසා හරිම මේ දුක හිතෙන තැනක් තමයි ඔය තැලසීමියා යුනිට් එක කියලා කියන්නේ. පොඩි ළමයි දෙන්නේ. පොඩි ළමයි එන්නේ. හරිද? හරිම නිකන් අර මේ අර කියන්න අමාරු දේවල් කියන්න සිද්ධ වෙන තැනක් ඔය තැලසීමියා යුනිට් එක කියලා කියන්නේ. හරිද? කුරුණෑගල තියෙනවා එක. කුරුණෑගල තියෙනවා මොකද කුරුණෑගල ওই රෝගය වැඩි. ඔය රෝගය වැඩිපුර තියෙන තැනක් තමයි කුරුණෑගල කියලා කියන්නේ. එතකොට මේ තැලසීමියාව කියන රෝගයත් ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. තැලසීමියාව කියන එක ඉදිරි පරම්පරාවලට ගමන් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් ඕකේ මේ අපි
සෑම කෙනෙක්ම සෑම පුද්ගලයෙක්ම ওই තැලසීමියාව කියන රෝගය Tamanට තියෙනවද කියන එක චෙක් කරගන්න ඕන බලා ගන්න ඕන. ඔය තැලසීමියාව කියන එකත් රෝග වාහකයේ විදිහට ක්‍රියා කරන කට්ටිය ඉන්නවා. දැන් බලන්න මේකේ දාලා තියෙනවා තැලසීමියාව කියන එක පෙරලා ගන්න. මේක දෛහික වර්ණ දේහයක ඇති ඒක බලන්න මේ දීලා තියෙන නෝට් එක බලන්න දෛහික වර්ණ දේහයක ඇති හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානයේ විකෘති වීමෙන් ඇතිවන ආබාධිත තත්වයකි. හරිද? ඒතකොට මේක දෛහික වර්ණ දේහවල තමයි තියෙන්නේ මේක ලිංගික වර්ණ දේහත් එක්ක යන එකක් නෙවෙයි. ඒතර රුධිරයේ ඇති ඔක්සිජන් පරිවහනය කරන වාහකයක් ලෙස ක්‍රියා කරන හිමොග්ලොබින් නැමැති ප්‍රෝටීනය නිෂ්පාදනයේ අඩාල වීම නිසා තැලසීමියා රෝගීන්ගේ දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ වන්නේ නිරක්තිය. නිරක්තිය කියලා කියන්නේ නිරක්තිය කියලා කියන්නේ හිමොග්ලොබින් අඩුකම තමයි. හිමොග්ලොබින් අඩුකම තමයි නිරක්තිය කියලා කියන්නේ. අපේ රුධිරයේ රතු පාටට හේතු වෙන්නේ හිමොග්ලොබින්. හිමොග්ලොබින් කියන වර්ණකය තමයි රතු පාටට හේතු වෙන්නේ. ඒතර හිමොග්ලොබින් අඩු වෙනවා කියලා කියන්නේ අපේ රුධිරයේ රතු පාට අඩු වෙනවා. ඒකට අපි කියනවා නිරක්තිය කියලා. නිරක්තිය කියලා රෝගය ඒක කියන්නේ රුධිරයේ අර හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වුණාම තමයි නිරක්තිය කියන රෝගේ හැදෙන්නේ. ඒතර මෙයාලගේ තියෙන ලක්ෂණය තමයි නිරක්තිය. හරිද? ඒතර මේ හිමොග්ලොබින් නිෂ්පාදනය තමයි අඩු වෙන්නේ. එතකොට මෙයාලගේ තියෙනවා ඉන්න පුළුවන් ආකාර තුනක්. මේ තැලසීමියා රෝගීන් ඉන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. එතකොට මේකේ කියනවා බලන්න සමයුග්මක නිලීන අවස්ථාව simple t simple t. හරිද? අපි දැන් අර XY වර්ණ දේහේ ඒ කතන්දර මොකුත් නැහැ නිකම්ම අර මොනවාද මේ ගියවතුමෑ ශාකය වගේ තමයි මේකෙත් ලියන්නේ. හරිද? මේ තියෙන්නේ සමයුග්මක නිලීන අවස්ථාව. හරි? ඊට පස්සේ මේ තියෙන්නේ විෂම යුග්මක අවස්ථාව. ඊට පස්සේ මේ තියෙන්නේ සමයුග්මක ප්‍රමුඛ අවස්ථාව. හරි? ඒතර තැලසීමියාවට බලපාන ජාන දෙකක් තියෙනවා සමජාත වර්ණ දේහ යුගලේ ජාන දෙකක් පිහිටනවා. එතකොට මේ ජාන දෙකම නිලීන වුණොත් එහෙම ඒක සමයුග්මක නිලීන අවස්ථාව. එතකොට මේ විෂම යුග්මක අවස්ථාවේදී කැපිටල් T සිම්පල් T තියෙන්නේ. ඊට පස්සේ ඒකෙදී ප්‍රමුඛ ජානීය ලක්ෂණය තමයි පෙන්වන්නේ. ඊට පස්සේ සමයුග්මක ප්‍රමුඛ අවස්ථාවේදී කැපිටල් T අකුරු දෙකක් තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ එක්කෙනෙක් ගත්තොත් මෙයා රෝගී. තැලසීමියාව මෙයාට තියෙනවා. හරි? මෙයා රෝගී නෑ. මෙයා වාහකයි. මෙයාගේ රෝගය නෑ. මොකද ප්‍රමුඛ නිරෝගී බවට අදාළ කරන ප්‍රමුඛ ජානය මෙයාගේ තියෙනවනේ. ඒතර සිම්පල් T කියලා කියන්නේ රෝගී ජානය. රෝගී නිලින ජානය. කැපිටල් T කියලා කියන්නේ නිරෝගී ප්‍රමුඛ ජානය. එතකොට මෙයා වාහකයි. රෝගේ පිටතට පෙන්වන්නේ නෑ. හැබැයි ඒ රෝගේ අරගෙන යනවා මෙයා. මෙයාගේ ශරීරයේ ඒ රෝගේ තියෙනවා මේ සෛලවල ජානවල ඒ රෝගය තියෙනවා හැබැයි පිටතට පෙන්වන්නේ නැහැ. වාහකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. මෙයා ගත්තොත් එහෙම මෙයා නිරෝගී. හරි මෙයා නිරෝගී. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ වගේ කට්ටිය පිටතට පෙන්වන්නේ නැති නිසා. මෙන්න මේ රෝගී කට්ටිය නම් ගොඩාක් වෙලාවට විවාහ වෙන වයසට එන්නේ නැහැ මෙයා. හරි අවුරුදු 25 විතර යනකොට මෙයාලා ගොඩක් වෙලාවට හරිද ගොඩක් වෙලාවට මැරෙන්න පුළුවන්. මොකද අර රුධිරය ඔච්චරටම දෙන්න බෑ රුධිරය. දෙනකොට විවිධ අපේ අවයව වලට හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ එයාලගේ අර තැලසීමියා ඉපදෙද්දිම දෙන්නේ? ඔව් ඉපදෙද්දිම තමයි හැදෙන්නේ. ඒතර මේ විදිහට ජාන සංයුතියක් තියෙනවා නම් රෝගේ හැදිලා. හරිද සමහර එතකොට ඉපදෙද්දිම තැලසීමියාව හැදිලා තමයි ඉපදෙන්නේ. තැලසීමියා රෝගියෙක් කියන එක ඉපදෙද්දිම කියන්න පුළුවන්. එතකොට සමහරක් ඒව අඳුරගන්නේ පස්සේනේ. පස්සේ අඳුරගන්නේ. ඔව් ඒක හරි. දැන් ඕකේ හේතුවක් තියෙනවා. දැන් ඉපදෙද්දිම අපේ ශරීරයේ මේ හිමොග්ලොබින් ඒවා ටිකක් වෙනස් හිමොග්ලොබින් වර්ග. එතකොට අපේ ඕකට ටිකක් අර සංකීර්ණ කතන්දරයක් තියෙනවා. ඒක දැන් ඉපදෙද්දිම අපේ ශරීරයේ තියෙන හිමොග්ලොබින් වලට අපි කියන්නේ මේවට ඩෙල්ටා හිමොග්ලොබින්. හරි මේ හිමොග්ලොබින් ටික කාලයක් යද්දි නැති වෙලා යනවා. පස්සේ අපේ ශරීරයේ රුධිරයේ අර ඔක්සිජන් පරිවහනය කරන්නේ මේ
ඇල්ෆා හිමොග්ලොබින් කියන කට්ටිය. ඇල්ෆා සහ බීටා කියන කට්ටිය. මෙන්න මේක තමයි හැදෙන එක නවතින්නේ මෙන්න මේ රෝගේ තියෙන කට්ටිය. මේක ගැටලුවක් නෑ. ඒ කියන්නේ ඉපදෙද්දිම ගැටලුවක් පේන්නේ නෑ අපිට. ඉපදිලා ටික කාලයක් යනකොට තමයි හිමොග්ලොබින් අඩුයි කියන එක තේරෙන්නේ මෙයා. හරි සමාන. ඒතර ඉපදිලා ටික කාලෙකින් තමයි අඳුරගන්නේ කොහොමද? හැබැයි මේ ඥානය මෙයාගේ සෛලවල තියෙනවා. තේරෙනවද? ඔව් සර්. හරිනේ. ඒතර මේ කොහොම හරි මෙන්න මේ විදිහට සමයුග්මක නිලීන අවස්ථාවේ රෝගය පිටතට පෙන්නනවා. විෂම යුග්මක අවස්ථාවේදී රෝගය පිටතට පෙන්වන්නේ නැහැ. එයා වාහකයක් විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ සමයුග්මක ප්‍රමුඛ අවස්ථාවේදී නිරෝගී පුද්ගලයෙක් විදිහට ක්‍රියා කරනවා. එතන මේ විදිහට තුන් විදිහකට ඉන්න පුළුවන් තැලසීමියා රෝගී. එතන බලන්නකො මේකේ තියෙන ප්‍රශ්නේ දැන් අර කුරුණෑගල පැත්තේ එහෙම තියෙනවා හරියට මේ තියෙනවා කියලා කියනවා. ඉතින් පොඩ්ඩක් ඒක හැමෝම චෙක් කරගන්න ඕනේ. ඔයාලා වුණත් මේක හරි වැදගත් මේ චෙක් කරගන්න. මොකද මේක චෙක් කරගත්තන් පස්සේ තමයි ඔයාලගේ ඊට පස්සේ දැන් මේක අර සහකාරයෝ කියන්නේ දැන් අපි මේ විවාහ වෙනකොට විවාහ වෙන දෙන්නගේ මෙන්න මේක චෙක් කරගෙන ඉන්න ඕනේ. මේකට අපි මේකට කියනවා එකක් මේකට කියනවා මේ ලේ පොරොන්දම් ගලපනවා කියලා. ලේ පොරොන්දම්. හරි ලේ පොරොන්දම් ගලපනවා කියලා කියන්නේ විවාහයක් වෙනකොට දෙන්නගේ පොරොන්දම් ගලපනවා කියලා එකක් අපි කරනවානේ අර මේ කේන්දර ගලපනවා කියන එක. ඒතර මේකට කියන්නේ ලේ පොරොන්දම් ගලපනවා කියලා. මම කියන්නම් මේක ඇයි එහෙම කරන්නේ කියලා. හිතන්නකෝ මෙන්න මේ වගේ අවස්ථාවක්. වාහක පියෙක් ඉන්නවා වාහක මවක් ඉන්නවා අපි කියමු වාහක මවක් ඉන්නවා මේ ඉන්නේ මව. එතන මෙයා වාහකේ නේ කැපිටල් T සිම්පල් T දී ඊට පස්සේ මේ ඉන්නේ පියා. මෙයා නිරෝගී. එහෙම හිතන්නකෝ මෙයා නිරෝගී. එතන මෙයා සමයුග්මකයි ප්‍රමුඛයි මෙයා නිරෝගී. එතකොට මේ දෙන්නගෙන් හැදෙන්න පුළුවන් ජන්මාණු වලට මෙන්න මේක යන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක යන්න පුළුවන්. sorry දෙන්නම වාහක කියලා හිතන්න වාහක. මෙන්න මේ වගේ අවස්ථාවල තමයි ප්‍රශ්නේ වෙන්නේ. දෙන්නම වාහකයි. හරි? ඊට පස්සේ මෙන්න මෙයාගේ ජන්මාණු මෙන්න මේ විදිහට හැදෙන්න පුළුවන්. මෙයාගේ ජන්මාණු මේ විදිහට හැදෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේ දෙක එකතු වුණාම එක දරුවෙක් මෙන්න මෙහෙම එක්කෙනෙක් හැදෙන්න පුළුවන්. මෙයා කැපිටල් T කැපිටල් T. එතන මෙයා මේ දරුවට තැලසීමියාව තියෙනවද වාහකයේක්ද නිරෝගීද? මොකද ඉන්දි කියන්නේ මෙයා වාහකද නිරෝගීද රෝගීද? නිරෝගී. මෙයා නිරෝගී නේ. ඊට පස්සේ මේ දෙන්න මෙන්න මේ ශුක්‍රාණුවයි මේ ඩිම්බයයි එකතු වුණොත් එහෙම මෙතන මොකද වෙන්නේ? සියාස මොකද වෙන්නේ මෙතන? මෙතන ඇති වෙන්නේ වාහක දරුවෙක්ද නිරෝගී දරුවෙක්ද රෝගී දරුවෙක්ද? වාහක. වාහක නේ. එතන මෙතන මෙහෙම ඇති වුණොත් එහෙම මෙයත් වාහක. වාහක. හැබැයි මෙන්න මේ දෙන්න එකතු වුණොත් එහෙම මෙන්න මේ ඩිම්බයයි ශුක්‍රාණුවයි එකතු වුණොත් එහෙම මෙන්න මෙතන රෝගී දරුවෙක් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට මෙතන නිරෝගී මෙයා නිරෝගී මේ දෙන්නම වාහකයි මෙයා රෝගී. එතකොට හරි ප්‍රශ්නයක් එනවා අම්මටයි තාත්තටයි දෙන්නටම කිසිම ලක්ෂණයක් වෙන්නන්නේ නැහැ පිටතට. මොකද මේ දෙන්නම වාහකයෝනේ. හැබැයි එක දරුවෙක් ඉපදෙනවා රෝගී. රෝගී එක දරුවෙක් ඉන්නවා. එතන අම්මයි තාත්තයි දෙන්නම නිරෝගී වුණත් වැඩක් නැහැ. අර දෙන්නම වාහක නම් එක දරුවෙක් ඉපදෙනවා රෝගී. එතන දරුවෝ 4 දෙනෙක් හැදුවොත් එක දරුවෙක් තැලසීමියා රෝගය හැදෙන්න සම්භාවිතාවයක් තියෙනවා. එතකොට මෙන්න මෙතන 4 දෙනෙක් හැදුවොත් එක්කෙනෙක්. ඒ කියන්නේ 125ක හැකියාවක් තියෙනවා රෝගී දරුවෙක් බිහි වෙන්න. රෝගී දරුවෙක් බිහි වෙන්න 125ක හැකියාවක් තියෙනවා. මොකද 3ට 1යිනේ. 3ට 1 නිසා 125ක හැකියාවක් තියෙන රෝගී දරුවෙක් ඉපදෙන්න. ඒතර දරුවෝ 3 දෙනෙක් දරුවෝ 4 දෙනෙක් හැදුවොත් එහෙම එක දරුවෙක් රෝගී වෙලා ඉපදෙන. හැබැයි ඕක ඔහොම වෙනවා ඔහොම නෙමෙයි වෙන්නේ. සාමාන්‍යයෙන් මම දැකලා තියෙනවා මේ මෙහෙම වාහකයෝ දෙන්නේ මවත් වාහක පියත් වාහක ඉපදුනහම ඒක ඒ දෙන්න එකතු වෙලා දරුවෙක් හදපුවාම පළවෙනි දරුවා රෝගී. ඊට පස්සේ එයාලා හිතනවා ඊළඟ දරුවෝ 3 දෙනා නිරෝගී වෙයි. තව දරුවෙක් හදනවා. එයාත් රෝගී. ඔහොම මේ
දරුවෝ 4 දිනක් විතර හදලා 4 දිනම රෝගී වෙච්ච අවස්ථාවල් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් ඒක. හරිද? මෙයාලා හොස්පිටල් එකේම තමයි ඉන්නේ වැඩි හරිය. ඒ ලේ ගන්න යන්න ඕනේ. ලේ ගන්න යන්න ඕනේ හැමදාම මේ සතියකට සැරයක් විතර රුධිරය ලබා දෙන්න ඕනේ. ওই රෝගේ තදරම තියෙන කට්ටියට සතියකට සැරයක් විතර රුධිරය ලබා දෙන්න අවශ්‍ය වෙනවා සමහර ලාවට. ඒක නිසා මෙන්න මේක ගලපන්න ඕනේ කියලා තමයි කියන්නේ. අර කසාද වදින්න විවාහ වෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ. අපේ පිරිමි කෙනා වාහකයෙක්ද ගැහැණු කෙනා වාහකයෙක්ද කියන එක බලන්න ඕනේ. ඒතර පිරිමි කෙනා වාහකයෙක් වෙලා ගැහැණු කෙනා නිරෝගී වුණොත් එහෙම බලන්න සිද්ධ වෙන දේ නිරෝගී වුණොත් එහෙම මේ සිම්පල් T අකුර පියාගේ නැති වෙනවා. එයත් කැපිටල් T අකුරක් වෙනවා. ඒතකොට බලන්න. ඒතර මේ එක තැනකවත් රෝගී කෙනෙක් ඇති වෙන්නේ නැහැ. මෙතනත් කැපිටල් T එකක් එනවා. මෙතනත් එනවා කැපිටල් T. ඊට පස්සේ අනික් ඒවා මේ විදිහටම තියෙනවා. එතන බලන්න මේ එක තැනකවත් රෝගී කට්ටිය නැහැ. මෙයත් වාහකෙක් බවට තමයි පත් වෙන්නේ. මේ ඔක්කොමලම මෙයා නිරෝගී, මෙයා නිරෝගී, මෙයා වාහකයි, මෙයා වාහකයි. එතකොට එක්කෙනෙක් හරි නිරෝගී කෙනෙක් ඉන්න ඕනේ විවාහයක් වෙනවනේ. අන්න ඕක තමයි රුධිර පොරොන්දම් ගලපනවා කියලා කියන්නේ. එතකොට ඔය මේ සාමාන්‍ය මමත් අර ඒකේ හිටපු නිසා මේ මමත් ඕක කරා නිකන් ඉන්න හින්දා කැපිටල් T සිම්පල් T කැපිටල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T කියන ඔන්න ඔය ආකාර තුනට කාඩ් තුනක් දෙනවා. හරි මෙයාට දෙන්නේ මට මතක විදියට කහ පාට කාඩ් එක. වාහකයන්ට දෙන්නේ කහ පාට කාඩ් එකක්. මේ නිරෝගී කට්ටියට කොළ පාට කාඩ් එකක්. රෝගී කට්ටියට රතු පාට කාඩ්. හරි. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ වාහකයෝ දැන් අපි කාඩ් එක ළඟ තියාගන්න. හරි. එතන විවාහ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේක ගලපන්න ඕනේ. කහ පාට කාඩ් දෙකක් තියෙන කට්ටිය බැන්දොත් එහෙම අනිවාර්යෙන් එක දරුවෙක් රෝගී කට්ටිය කෙනෙක් ඉපදෙන්න පුළුවන්. ඒතර ඒක නිසා අඩුම තරමේ දෙන්නගෙන් එක්කෙනෙකුටවත් අර විවාහ වෙන දෙන්නගෙන් එක්කෙනෙක් හරි නිරෝගී වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි දරුවෝ නිරෝගී වෙන්නේ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් එක්කෙනෙක් හරි රෝගී වෙනවා. එතන අපි ඕකෙන් තියෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නටත් අපි උත්තර ලියමු. එතන ওই විදිහට තමයි ඕකේ තියෙන ඔය සටහන අඳින්න නම් මෙහෙම ඕක ඇඳ ගන්නකොට අර අන්තිම පිටු ඉඩ තියෙනව නේද? ඕක අඳින්න කියලා නැහැ පොතේ නම්. හරි? ඒකට කමන්නේ අපි මේක ඇඳගමු. හරි? මෙන්න මෙහෙම ලියා ගන්න. මේක ලියන්න ඒතර පැහැදිලිද? මේව ලියන්න අර ඉඩ තියෙන තැනකින් අර පිටුවේ වෙනම ලියන්න වෙනම අර මේකේ ඔයාලට ඒ තැලසීමියාව කියන රෝගේ එතන ලියන්න ඉඩ නැහැ නේ එතන ඉඩක් තියලා නැහැ නේ මම ඔයාලා වෙන තැනක ගන්න අන්තිම පිටුවේ හරි ඉඩ තියෙන තැනක ලියන්න මෙන්න මෙහෙම ලියන්න උඩින් තැලසීමියාව ප්‍රවේණිගත වන ආකාරය. හරි. තැලසීමියාව ප්‍රවේණිගත වෙන ආකාරය කියලා මේකේ අපි ගමු මෙන්න මේ ටික ඉස්සෙල්ලම. කැපිටල් T තිබුණොත් එහෙම මේක නිරෝගී. ඊට පස්සේ කැපිටල් T සිම්පල් T තිබුණොත් එහෙම මෙයා වාහකයි. ඊට පස්සේ සිම්පල් T තිබුණොත් එහෙම මෙයා රෝගී. ඊට පස්සේ අපි බලමු මේ තැලසීමියාව මව සහ පියා දෙන්නම වාහක නම් මොකද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ මේ පැත්තේ ලියමු අපි වාහක මව මේ පැත්තේ වාහක පියා.
එතන මේ දෙන්නගෙම බාහිරට පේන මුකුත් ලක්ෂණ නැහැ. තැලසීමියාව කියන රෝගයේ ලක්ෂණ කිසිම දෙයක් මෙයාලගේ බාහිරට පෙන්වන්නේ නැහැ. මොකද මෙයාලා දෙන්නම වාහකයෝ නිසා. වාහක මව මේ ඉන්නේ වාහක පියා. ඊට පස්සේ මේ දෙන්නගෙන් එන්න පුළුවන් ජන්මාණු. ඒ කියන්නේ ශුක්‍රාණු සහ ඩිම්බ. මෙතනින් එන්න පුළුවන් මවනේ. මවගෙන් එන්න පුළුවන් ඩිම්බ දෙකක්. එකක් මෙන්න මේක. අනික එක මේක. පියාගෙන් එන්න පුළුවන් ශුක්‍රාණු එකක් මෙන්න මේ විදිහේ ශුක්‍රාණුවක් එන්න පුළුවන්. මේ විදිහේ ශුක්‍රාණුවක් එන්නත් පුළුවන්. ඊට පස්සේ මේක සංසේචනයේදී මෙන්න මෙහෙම දරුවෙක් එන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙම දරුවෙක් එන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම එක්කෙනෙක් එන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙහෙම එක්කෙනෙක් එන්න පුළුවන්. එතන මේ දරුවා capital T මෙයා capital T simple T මෙයා capital T simple T මෙන්න මේ දරුවා simple T වෙනවා. එතකොට මේක අර ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණි නිසා නොවන නිසා මේක ගැහැණු පිරිමිද කියලා අපිට කියන්න බෑ. ගැහැණු පිරිමි දෙකොට්ටාශෙම මේක සමානව වගේ ඇති වෙනවා. හරි? එතකොට මේ මෙයා නිරෝගී මෙයා වාහකයි මෙයා රෝගී. ඊට පස්සේ මෙහෙම යටින් ලියාගමු. වාහක මවක් හා වාහක මවක් හා පියෙක් මගින් රෝගී දරුවෙකු බිහිවීමට ඇති හැකියාව වාහක මවක් සහ වාහක පියෙක් විවාහ වුණාම ඒ කියන්නේ දෙන්නගෙන් ඇති වෙන්න පුළුවන් රෝගී දරුවෙක් ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් කීයද 100ට 100ට කීයක හැකියාවක් තියනවද රෝගී දරුවෙක් ඇති වෙන්න 25ක 125ක හැකියාවක් තියෙනවා. හතරක් හැදුවොත් එක්කෙනෙක් රෝගී වෙන්න පුළුවන්. හරි. ඕක පොතේ තියෙන එකක් නෙවෙයි. හැබැයි සමහරවිට විභාගෙට ඔය වගේ දෙයක් හිතලා ලියන්න එන්න පුළුවන්. හරි හිතලා ලියන්න එන්න පුළුවන්. ඒකයි මම ඔය වගේ එකක් වෙනම ලියා ගන්න කියලා කිව්වේ. कैमरा ऑन करेगा हिंदी कविष्की क्या मुद्दे
හරි. එතකොට මේක හරින්නේ නේද? ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. එතකොට මේ ජාන විකෘති නිසා ඇතිවන රෝගාබාධ දැන් වලට රෝගාබාධ හතරක් ගැන කතා කරා. දෙකක් අර ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණී නිසා හිමොෆීලියාව සහ රතුකොළ වර්ණාන්ධතාවය. ඒතර හිමොෆීලියාව කියන්නේ මොකද්ද මේ රුධිරයේ කැටි ගැසීම සම්බන්ධව ඇති වෙන රෝගයක්. වර්ණාන්ධතාවය කියන්නේ රතුකොළ වර්ණ වෙන් කරලා හඳුනා ගන්න බැරි එකක්. ඊට පස්සේ ජාන විකෘතිය නිසා ඇති වෙන රෝග දෙක තමයි ඇලි බව සහ තැලසීමියාව කියන්නේ. ඇලි බව කියලා කියන්නේ ශරීරයේම සුදු පාට වෙනවා. මොකද මෙලනින් වර්ණකය නිෂ්පාදනය කිරීමට අදාළ වෙන දෛහික වර්ණ දේහයේ පිහිටි ජානය නිලීන වීමක් නිසා. විකෘති වීමක් නිසා. ඊට පස්සේ තැලසීමියාව කියන රෝගයේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩාල වෙනවා. ඒකේ ප්‍රධානම රෝග ලක්ෂණය නිරක්තිය. ඒතර මේක ලේ නෑයන් අතර විවාහ අඩු කරන එක තමයි මේකේ ප්‍රධානම මේ බලක්වන්න තියෙන ප්‍රධානම ක්‍රමය. අනික එක තමයි මේ ජීවිත කාලයේදී ඔය විවාහ වෙන්න ඉස්සෙල්ලා මෙන්න මේ තැලසීමියාවට අදාළ පරීක්ෂණය කරගන්න ඕනේ. තමන් වාහකයේද කියන එක බලා ගන්න. ඊට පස්සේ අනිවාර්යෙන් විවාහ වෙන්නේ කවුද කියලා තීරණය කරනකොට ඉස්සෙල්ලාම කියන්න ඕන දේ තමයි තමන් වාහකයෙක් නම් ඇවිල්ලා කවුරු හරි එහෙම යෝජනාවක් කරොත් ටක් ගාලා කියන්න මේ ගිහිල්ලා තැලසීමියාව වාහකයෙක්ද කියලා බලා ගන්න. ඒව නැතුව බෑනේ ඉන්නේ. ඒතර ඒක අනිවාර්යෙන් බලලා තියාගන්න. නැත්තම් ඔයාලා හැමෝම බලන්න ඕනේ. මේ ලංකාවේ ඉන්න හැම පුද්ගලයෙම මේක බලන්න ඕනේ. මේ රෝගය වළක්වන්න ඕනේ. මොකද ඒකේ වැඩ කරොත් එහෙම ඔයාලට ගිහිල්ලා ඒ යුනිට් එක වැඩ කරොත් තේරෙනවා කොච්චර දුක හිතෙනවද මේ දේවල් දැකපුවාම. මේ ළමයින්ට තියෙන තත්ත්වය කියන්නේ රුධිරය නෑ කියපුවාම ඒ ළමයින්ගේ මූණු දැක්කොත් එහෙම මේක මේ හරිම දුක්ඛිත තත්ත්වයක් ඒක. ඒක නිසා මේ ඔය හැම පුද්ගලයෙක්ම මේ තැලසීමියාවට අදාළ පරීක්ෂණය කරගන්න. තමන් වාහකයෙක්ද කියන එක චෙක් කරගන්න ඕනේ. තමන් වාහකයෙක් නෙවෙයි නම් කිසිම ගැටලුවක් නෑ. ඕන කෙනෙක් එක්ක විවාහ වෙන්න පුළුවන්. තමන් වාහකයෙක් නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා විවාහ වෙන පුද්ගලයාත් වාහකයෙක්ද කියලා බලා ගන්න ඕනේ. ඊට පස්සේ බලන්න මේ දැනුම ඔයාලට එන්නේ විභාග වලට උත්තර ලියන්න විතරක් නෙවෙයි. සාමාන්‍ය ජීවිතේදීත් කෙනෙකුට යමක් කියලා දෙන්න ඔයාලගේ ජීවිතේට මේවා සම්බන්ධ කරගන්න. අන්න ඒව නිසා තමයි මේවා ඉගෙන ගන්න. හරි? ඊළඟට අපි කතා කරනවා මෙන්න මේ ආවේනීය පිළිබඳ දැනුම භාවිතයට ගැනීම කියන්නේ. හරි? ඒතර බලන්න ඒකෙදි තියෙන්නේ වැඩි කිරි ප්‍රමාණයක් දෙන එළදෙනුන්, වැඩි බිත්තර ප්‍රමාණයක් දෙන කිකිලියන්, අඩු කාලයකදී වැඩි මස් ප්‍රමාණයක් ලබා දෙන කුකුලන්, අඩු කාලයකදී වැඩි අස්වැන්නක් ලබා දෙන පලිබෝධකයින්ට ඔරොත්තු දෙන බීජ වර්ග, ඊට පස්සේ භෝග වර්ග හදා ගන්න. අන්න ඒ වගේ දේවල් වලට අපිට මේ ප්‍රවේණීය කියන ඒ දැනුම භාවිතා කරන්න පුළුවන්. ආවේනීය පිළිබඳ දැනුම භාවිතා කරන්න පුළුවන්. මොකද හොඳ ලක්ෂණ වලට අදාළ ඥාන වෙන් කරගන්න පුළුවන් අපිට. හොඳ ලක්ෂණ වලට අදාළ ඥාන වෙන් කරගෙන ඒවා බද්ධ කරන්න පුළුවන්. ඒවා බද්ධ කරන්න පුළුවන් තව ශාකයකට. ඒතර V ශාකයක් තියෙනවා කියලා හිතන්න V ගහේ දැන් මේකෙත් අපි ඉස්සරහට කතා කරනවා. මෙන්න මේක බලන්න. මේක 9 වසරේදීත් අපි කතා කරලා තියෙනවා සුද්ධ ජීව විද්‍යාවේ. සුද්ධ ජීවීන් පිළිබඳ ඉගෙන ගන්නකොට අපි මෙන්න මේ කතන්දරේ කියලා තියෙනවා. විටමින් A වලින් පොහොසත් සහල් කැරට් ශාකයෙන් ලබා ගන්නා විටමින් නිපදවන ඥානය ඇතුළත් කිරීම. එතකොට මේ හාල් වලට V වලට අපිට පුළුවන් කැරට් වලින් ලබා ගන්න. කැරට් වල තියෙනවා විටමින් A නිෂ්පාදනය කරන ඥානයක්. ඒ ඥානය අරගෙන අපි බද්ධ කරනවා සහල් වලට. එතකොට අර කැරට් වල පැහැයට නිකන් කහ පැහැයට හුරු හාල් තමයි ඇති වෙන්නේ. මොකද ඒකේ විටමින් A බහුලයි. එතකොට මේ සහල් වලට අපි රන්වන් සහල් කියලා කියනවා. රන්වන් සහල්. එතකොට මේ හාල් වලට අග එකතු කිරීමක් තමයි මේක. ඒතර සාමාන්‍ය සහල් වලට වැඩිය 4-5 ගුණයක් මිල වැඩි මේ සහල්. නේ? විටමින් A බහුලයි.
ඒක නිසා මේ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන් විවිධ කර්මාන්ත වලට මේ ඥාන තාක්ෂණ. දැන් කියනවනේ අර ලෝකේ ඉදිරියේදී ඉතුරු වෙන්නේ තාක්ෂණ 4යි කියන. එක තාක්ෂණයක් තමයි තොරතුරු තාක්ෂණය IT කියන්නේ. හරි? ඔයාලා මෙන්න මේවා තමයි ඉගෙන ගන්න ඕනේ අනාගතේ. හරි? ඊළඟ තාක්ෂණය තමයි NT කියලා කියන්නේ. නැනෝ තාක්ෂණය. ඊළඟ තාක්ෂණය තමයි GT කියලා කියන්නේ. ඥාන තාක්ෂණය. එතන මේ ඥාන තාක්ෂණය ගැන තමයි මේ ඉගෙන ගන්න. හරි? හතරවෙනි එක නම් මට හරියට මතක නැහැ. කොහොම හරි අකුරු දෙක එකක් තමයි එතනක් තියෙන්නේ. IT NT GT ඔන්න ඔය කියන තාක්ෂණ ටිකලු ඉදිරියට ඉතුරු වෙන්නේ. අනිත් තාක්ෂණ ඔක්කොම නැති වෙලා යනවා. එතන මේ ඥාන තාක්ෂණය මගින් කරන්න පුළුවන් වැඩ ටික තමයි මේ අපි කතා කරන්නේ. ඊට පස්සේ මේ කයින් කරන්න කෘමි ප්‍රතිරෝධී භෝග පාංශු බැක්ටීරියාවෙන් ලබා ගන්නා ඥානයක් ඇතුල් කිරීම. එතකොට මේ විදිහට මේකේ සම්පූර්ණයෙන් ඔයාලට තියෙන්නේ මේ විවිධ හිතකර ලක්ෂණ වලට අදාළ ඥාන අරගෙන අපි අපේ භෝග වලට ඒවා බද්ධ කරනවා. බද්ධ කරන් පස්සේ ඒ භෝග වල ඒ ලක්ෂණය පෙන්눔 කරනවා. ඊට පස්සේ සීතල රොත්තු දෙන තක්කාලි ප්‍රභේද නිෂ්පාදනය කිරීම. එතකොට සීතල රටවලත් හදන්න පුළුවන්. එතකොට අර සීතල රටවල මඩ අතර ජීවත් වෙන මත්ස්‍යයෙකුගේ ගන්න ඥානයකින්ලු ඒක නිර්මාණය කරන්නේ. ඊට පස්සේ කර්මාන්ත ශාස්ත්‍රයේදී ඇමයිලේස් වැනි කාර්මිකව වැදගත් එන්සයිම නිෂ්පාදනයේට සමහර කෘත්‍රිම ඇමයිනෝ ආම්ල නිෂ්පාදනයේට නීල හරිත ඇල්ගී යොදාගෙන විටමින් නිෂ්පාදනයේට කණි තෙල් දහණයෙන් හා වෙනත් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පිටු දැකීම. අන්න ඒ වගේ දේවල් වලට අපි විවිධ ජීවීන් නිර්මාණය කරගන්නවා මේ ඥාන තාක්ෂණය මගින්. හරි? ඒතර ප්‍රවේණීය කියන දැනුම තමයි එතෙන්ද අපි භාවිතා වෙන්නේ. ඒතර වෛද්‍ය ශාස්ත්‍රයේදී ගොඩාක් මේකෙදි ප්‍රයෝජන තියෙනවා. බලන්න පළවෙනි එක මේක හරිම වැදගත් වෙච්ච එකක් ඉන්සියුලින් නිපදවන. සාමාන්‍යයෙන් ඉස්සර ඉන්සියුලින් නිපදවුවේ මේ වෙනත් සතෙක්ගෙන්. ඒ වෙනත් සතෙක්ගෙන් තමයි නිපදවෙන්නේ. ඒ කියන්නේ අස්සය වගේ සතෙක් අරගෙන එයාගේ නිපද වෙන ඉන්සියුලින් ටික තමයි අපි වෙන් කරලා ගත්තේ. ඊට පස්සේ කාලෙක මෙන්න මේ ඊකෝලයි කියන බැක්ටීරියාවට මිනිසාගේ ඉන්සියුලින් නිපදවීමට අදාළ ඥානය බද්ධ කරනවා. ඊකෝලයි කියන බැක්ටීරියාවට ඒ ඥානය බද්ධ කරනවා. එතකොට ඊකෝලයි කියන බැක්ටීරියාව හරිම අඩු මිලකට අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ බැක්ටීරියාව මගින් නිකම්ම ඉන්සියුලින් නිපදවනවා. නිකම්ම ඉන්සියුලින් දිගටම නිපදවනවා. ඊට පස්සේ වර්ධක හෝමෝන ඇතුළු ප්‍රෝටීන වර්ග නිෂ්පාදනයේදී අදාළ ඥාන බැක්ටීරියා වලට ඇතුල් කිරීම. ඊට පස්සේ ප්‍රතිජීවක නිපදවීමේදී වැඩි දියුණු කරන ලද බැක්ටීරියා හා දිනීර යොදා ගැනීම. ඊට පස්සේ මිනිස් ඉන්ද්‍රිය නවීකරණයේදී. ඊට පස්සේ මව්කුස තුල කලලේ දමනි සෑදීමට බලපාන ඥානය දමනි අවහිරතා නිසා බයිපාස් සැත්කම් භාජනය කළ යුතු රෝගීන්ට ඇතුල් කොට අවහිර වූ දමනි වෙනුවට නව රුධිර වාහිනී වර්ධනය කිරීම. ඒතර අර මේ මිනිස්සුන්ගේ ඉන්ද්‍රිය හැදෙනකොට ඒ කියන්නේ අර අපි අම්මගේ කුසේ ඉන්නකොට අපේ ඉන්ද්‍රියන් නිර්මාණය වෙනවා. නේ? අපේ රුධිර නාල හැදෙනවා අලුතෙන්. ඒතර අන්න ඒකට අදාළ ඥානය බද්ධ කරනවලු හෘදේ වස්තුවේ අර හිරවීම එහෙම තියෙන රෝගීන්. එතකොට මේ හිර වෙච්ච දමනි එහෙම විවෘත වෙලා එනවලු. හරිද? ඒ වගේ වෛද්‍ය විද්‍යාවේදී මේ වගේ විවිධ ප්‍රයෝජන අපි ගන්නවා මේ ඥාන තාක්ෂණ. ඊට පස්සේ ඥාන තාක්ෂණයේදී රෝග බෝ කරන ඥාන වෙනුවට සාමාන්‍ය ඥාන බද්ධ කිරීම. රෝග බෝ කරන ඥාන අයින් කරලා සාමාන්‍ය හොඳ ඥාන බද්ධ කරනවා. ඊට පස්සේ අන්තිම එක මෙන්න මේක නම් අර අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී එහෙම නැත්නම් අර නීතිමය පැතිවල තමයි මේක භාවිතා කරන්නේ. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාවේදී DNA තාක්ෂණය යොදා ගන්න. ලංකාවේ තියෙනවා තැනක් ජීන්ටෙක් කියලා තැනක් තියෙනවා මේ ඥාන තාක්ෂණයේ පරීක්ෂණ කරන. ලොකු පරීක්ෂණ නම් ලංකාවේ ඉන්නේ නැහැ හැබැයි. හරි? හැබැයි මෙන්න මේ වගේ දෙයක් නම් සමහර විට මම හිතන්නේ මේ කරනවා. ඔය අපරාධයක් වෙච්ච තැනක තිබිලා දැන් සාමාන්‍යයෙන් මිනිහෙක් මැරුවොත් එහෙම මී මැරුමකදී එහෙම අර ගොඩක් වෙලාවට මැරිච්ච පුද්ගලයා අර මරන්න එන පුද්ගලයාත් එක්ක පොඩි රණ්ඩුවක් ඇති කරගෙන තමයි මැරෙන්නේ. ඒතර සමහර විට අර එයාගේ නියපොතු ඇතුළේ එහෙම තියෙනවා අර පුද්ගලයාගේ හම කෑලි. එතකොට කෙස් වලින් අල්ලලා ඇදලා ගත්තා නම් කෙස් චුට්ටක් ඔහොම හොයාගන්න පුළුවන්. හරි? ඒතර ඒ කෙස් අපි යවනවා ඊට පස්සේ ඔන්න ඔය මේ පරීක්ෂණ කරන තැනකට.
පරීක්ෂණ කරන තැනකට යවලා ඒ කෙස් වල ජාන වෙන් කරලා අරගෙන ඒ පුද්ගලයා කවුද කියන එක ඒ එතන හිටියේ කවුද කියන එක මැරුවේ කවුද කියන එක ටක් ගාලා අර DNA සංසන්දනයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. එතන සැක කටයුතු කට්ටිය ගෙන්න ගන්නවා. ඊට පස්සේ සැක කටයුතු කට්ටියගේ ජාන වෙන් කරලා ගන්නවා. ඒ ජාන වලට අර ජාන ගැලපෙනවා නම් අපරාධ කරපු එක්කෙනා නිකම්ම හොයා ගන්න පුළුවන්. ඒ වගේ විවිධ දේවල් මේ ජාන තාක්ෂණය මගින් කරන්න පුළුවන්. හරි? හරි. ඒ ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. එතකොට 10 වසර ඉවරයි. නේ? එතකොට මේ පොත් දෙක දැන් පැත්තකින් තියලා පෙට්ටියකට දාලා වහලා තියලා තියන්න පුළුවන්. නේද? එහෙම කරන්න එපා. මොකද ඔය 10 වසර ඉවරුනහම ඕක වෙනවා. ඒ ටික අයින් කරලාම තියෙනවා. හරි? ඔයාලට තියෙන නිපුණතා තුනක් හතරක් නේ තියෙන්නේ. එක නිපුණතාවයක් තමයි භෞතික විද්‍යාව. අනික් නිපුණතාවය රසායනික විද්‍යාව. ඊට පස්සේ ඊළඟ නිපුණතාවය තමයි ජීව විද්‍යාව. ඊළඟ නිපුණතාවය තමයි අර අන්තිමේට තියෙනවා 11 වසරේදී එක පාඩමක් ජෛව ගෝලය කියලා. එතකොට මෙන්න මේ පාඩම් මෙන්න මේ නිපුණතාවයන් හතරෙන් තමයි විභාගෙට ප්‍රශ්න එන්නේ. සාමාන්‍යයෙන් කියන්නේ නම් මේ ඔක්කොගෙම 125 ගාණ එනවා කියලා. 125 ගාණේ ලකුණු. හරි. ඒ වුණාට මෙන්න මේ ජෛව ගෝලය කියන පාඩමෙන් නම් 120ක් විතර තමයි ලකුණු එන්නේ. එච්චර 125ක් විතර ලකුණු එන්නේ නැහැ. හරි. ඒතර වැඩි හරියක්ම එනවා මෙන්න මේ භෞතික විද්‍යාවෙන් 127ක් විතර වගේ එනවා ලකුණු. හරි. එතකොට හරියට බැලුවොත් එහෙම මෙන්න මේ ජෛව ගෝලය කියන පාඩම අයින් කරොත් එහෙම 11 වසරින් අයින් කරොත් ඒක වෙනම නිපුණතාවයක් විදිහට බැලුවොත් එහෙම ඔයාලගේ පේපර් එකේ වැඩි හරියක්ම එන්නේ 10 වසර. 10 ශ්‍රේණිය. හරි 11 වසරින් එනවට වැඩිය ලොකු ප්‍රමාණයක්. කියන්නේ 145ක් විතර පේපර් එකෙන් එන්නේ 10 වසර. ඒතර 15ක් විතර අර ජෛව ගෝලයේ පාඩම. ඊට පස්සේ 11 වසරින් එන්නේ සාමාන්‍යයෙන් 140ක් විතර. ඔව් 140ක් විතර ප්‍රමාණයක් තමයි 11 වසරින් එන්නේ. ඒක නිසා 10 වසර හරිම වැදගත්. හරි 10 වසරින් තමයි වැඩි හරියක් විභාගෙට එන්නේ. එතන මේ කරපු දේවල් මුලක ඉඳලා පොත් පාඩම් කරන එක නෙමෙයි මම කියන්නේ. ඔයාලට දීලා තියෙනවනේ හැම පාඩමකටම පේපර් එකක්. මේ පේපර් එක ආයෙ ආයෙ කරන්න. ගැටලුවක් නැහැ. කරපු ප්‍රශ්නම ආයෙ ආයෙ කරන එක ගැටලුවක් නැහැ. ඒවා මේ කරලා තමයි අපි හුරු වෙන්නේ. හරි? විභාග ප්‍රශ්න අපි පේපර් ක්ලාස් එකේ කරපු ප්‍රශ්න ඒවා ආපහු බලන්න. එතකොට තමයි ඔයාලා නැවත නැවත මතක් වෙන්නේ. අපි මේ පාඩමෙන් පොඩි ප්‍රශ්න දෙක තුනක් කතා කරමු. 6:25 අපිට එක ප්‍රශ්නයක් වගේ කතා කරගන්න පුළුවන් නේ. හරි. බලන්න පළවෙනි ප්‍රශ්නේ. පේන්නේ නැත්නම් කියන්න. හරි කැමරා ඔන් කරගන්න. පළවෙනි ප්‍රශ්නෙට බලන්න කියවලා මට නෙත්නි උත්තරේ දෙන්න අනික් කට්ටියත් මට දාන්න මෙසේජ් එක. පහක් දැක්කනේ ඒ වයින් නිවැරදි වගන්තිය තෝරන්න. ජීවියෙකුගේ බාහිරට පෙන්වන ලක්ෂණේ රූපානුදර්ශය නම් වේ. ඊට පස්සේ එකම වර්ණ දේහයේ ඇති ඥාන ප්‍රතිබද්ධ ඥාන වන අතර මේවා ස්වාධීනව වියුක්ත වේ. හිමොග්ලොබින් නිපදවන ඥානයේ සිදුවන විකෘතියක් නිසා ඇලි බව ඇති වේ. එක සමාන දිගක් පළලක් ඇති හා සෙන්ටිමීටර පිහිටන ස්ථානයේ සමාන වන වර්ණ දේහ යුගලක් සමජාත වර්ණ දේහ නම් වේ. එත්මි කියන්න බලන්න. ඔය කවිස් කියාරි මේකේ මොකද්ද හරි උත්තරේ? සමාධි හරි.
ඉන්දි හරි. නිත්ති මොකද හිතෙන්නේ මේක මොකක්ද හරි උත්තරේ? මේකේ හරි උත්තර දෙකක් තියෙනවානේ. නිත්ති කතා නැතුව මේක බලන්නකො බලලා හරියට කියන්න මොකක්ද උත්තරේ. බාහිරට පෙන්වන ලක්ෂණේ රූපානුදර්ශය එකකද ඇත්තද බොරුද හරිද වැරදිද? අපි කතා කරනවානේ රූපානුදර්ශය සහ ප්‍රවේණිදර්ශය කියලා. රූපානුදර්ශය සහ ප්‍රවේණිදර්ශය. අනේ දෙක මතක් කරගන්න. රූපානුදර්ශයයි ප්‍රවේණිදර්ශය කියන්නේ මොකක්ද කියලා. බලන්න ටියුට් එකේ හතරවෙනි පිටුවේ තියෙනවා රූපානුදර්ශය කියන්නේ මොකද්ද ප්‍රවේණිදර්ශය කියන්නේ මොකද්ද. එතකොට මේ උත්තරේ හරිද වැරදිද? නෙත්මි? එක සහ දෙක කියලා දාලා. එතන මේ උත්තරේ හරි. නේ බාහිරට පෙන්නන එක. ඊට පස්සේ එකම වර්ණ දේහයේ ඇති ඥාන ප්‍රතිබද්ධ ඥාන වන අතර මේවා ස්වාධීනව වියුක්ත වේ. මේ ප්‍රකාශය වැරදි. ඇයි මේක වැරදි? සයාස කියන බාන මේක වර්ධින්නේ ඇයි කියලා? ස්වාධීනව යුක්ත වෙන. අන්න හරි. මේක ඥාන එකම වර්ණ දේහයේ තමයි පිහිටන්නේ. හැබැයි මේවට ස්වාධීනව වියුක්ත වෙන්න බෑ කියලා අපි කෙලින්ම කියනවා. නේ? ඒක ස්වාධීනව වියුක්ත වෙන්න බෑ. හරිද නෙත්නි? මේක මෙතෙන්ට එනකන් හරි. මෙන්න මෙතෙන්ට වෙනකන් හරි. මෙතෙන්ට නොයන්නක් තිබුණා නම් මේකත් හරියයි. හරි නොවේ. ස්වාධීනව වියුක්ත නොවේ කිව්වොත් එහෙම හරි. ඊට පස්සේ හිමොග්ලොබින් නිපදවන ඥානයේ සිදුවන විකෘතියක් නිසා ඇලි බව නෙවෙයි. ඇති වෙන්නේ මොකද්ද රෝගය? තැලසීමියා. නේ තැලසීමියාව නැති වෙන්නේ. ඊට පස්සේ එක සමාන දිගින් දිගක් පළලක් ඇති සෙන්ට්‍රොමියර පිහිටන ස්ථානයේ සමාන වර්ණ දේහ යුගලක් සමජාත වර්ණ දේහ යුගලක් කියලා හඳුන්වනවා. ඒකත් හරි. එතන මේකත් හරි, පළවෙනි එකත් හරි, හතරවෙනි එකත් හරි. බලන්න හිමොෆීලියාව සම්බන්ධ ප්‍රමුඛ ඥානයේ Hද නිලීන ඥානය සිම්පල් Hද හිමොෆීලියා වාහකයෙක් වෙන්නේ කවුද? සයාස මොකද කියන්නේ? කවුද වාහකය? පළවෙනි එක. ඔව් මෙයා තමයි වාහකය නේ පළවෙනි එක. සමාධි හරි නෙත්මි හරි. ඊළඟට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනකොට දැන් වචන වලින් ඔක්කොම දීලා තියෙන්නේ. හරි? වචන වලින් දීලා තියෙන නිසා එකින් එක හරියට තේරුම් ගන්න. හරි? සමයුග්මක උස ශාකයක් සමයුග්මක මිටි ශාකයක් සමග මුහුම් කර F1 පරම්පරාව ලබා ගන්න. මෙහිදී ලබා ගන්නා F2 පරම්පරාවේ උස මිටි ශාක අනුපාතය 3ට 1 වීමට සිදු කළ යුතු මුහුම වන්නේ මොකද්ද කියලා අහනවා. ඒතර F1 පරම්පරාව ගන්නවලු. ඒතර F2 ලබා ගන්න F2 වල අනුපාතය 3ට 1 වෙන්න මොකද කරන්න ඕනේ? මේ හතරෙන් මොකද්ද කරන්න ඕනේ? බලලා කියන්න බලන්න මට ඉන්දි කියන්න බලන්න මොකද්ද මේ හතරෙන් කරන්න ඕනේ? අපිට සාමාන්‍යයෙන් ලැබිච්ච මේවක තමයි මේක 3ට 1 අනුපාතයට තමයි අපිට හම්බෙන්නේ. ඒකට අපි මොකද කරේ? F1 පරම්පරාවට මොකද කරේ?
F1 පරම්පරාවට කරපු මුහුම මොකක්ද? ඔව් නෙත්මි හරි. යාසාරි හින්දි ඉන්නවනේ. ඔව්. අවිෂ්කී උත්තරේ නම් වැරදි. හරි මම ඒක පොඩ්ඩක් කරලා පෙන්නන්න. ඉතින් බලන්නකො මේකේ සිද්ධ වෙන දේ. මේක ඔහොම වෙනවා. ඔහොම පැටලෙනවා වැඩි ගණන් ගන්න එපා. මේක බලන්නකො මේක බලපුවාම වැඩේ තේරෙයි. හරි. එතකොට මේකේ කියනවා මුලින්ම සමයුග්මක උස ශාකයක් සමයුග්මක මිටි ශාකයක් සමග මුහුම් කරලා F1 පරම්පරාව හදනවා. ඊට පස්සේ සමයුග්මක උස කියලා කියන්නේ කැපිටල් T කැපිටල් T. මෙයාලා නොමුහුම්නේ සමයුග්මක උස. ඊට පස්සේ සමයුග්මක මිටි කියන්නේ සිම්පල් T සිම්පල් T. එතන මේ තියෙන්නේ දෙමාපිය පරම්පරාව. මෙයාලා දෙමාපිය. ඊට පස්සේ ජන්මාණු ගන්නකොට මෙයාගෙන් එන්න පුළුවන් එක ජන්මාණුවයි මෙයාගෙන් එන්න පුළුවන් එක ජන්මාණු. එතකොට මේ දෙන්න එකතු වුණාම කැපිටල් T සිම්පල් T අර විෂම යුග්මක අවස්ථාවක් එනවා. ඒවට මෙයාලා 100%ක්ම උස. හරිද? ඉන්නේ මෙතෙන්ට ගන්න තේරුණාද? ඔව් සර්. හරිනේ. ඊට පස්සේ කියන්නේ මෙන්න මේ F2 කියන පරම්පරාව. F2 කියන පරම්පරාව අර උස මිටි ශාක අනුපාතයේ 3ට 1 වෙන්න නම් අපි කරන්න ඕනේ මුහුම මොකක්ද කියලා. එතකොට 3ට 1 අනුපාතයට අනුව උස මිටි ශාක එන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී මතක. මෙන්න මේක. සමයුග්මක එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ විෂම යුග්මක දෙන්නෙක් ඉන්නවා. ඊට පස්සේ අර මිටි ශාක සමයුග්මක නිලීන කට්ටිය එක්කෙනෙක් ඉන්නවා. ඔන්න ওই විදිහට තමයි එන්නේ. අර මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී ওই විදිහට තමයි ආවේ. එතකොට මෙන්න මේක ගන්න නම් අපි F1 පරම්පරාව කාත් එක්කද මුහුම කරන්න ඕන කියලා තමයි අහන්නේ. එතකොට F1 පරම්පරාව අපි හිතන්නකො මෙන්න මේ වගේ මුහුමක් කරා කියලා. දැන් අපි කවිස්කී උත්තරේ තිබුණේ මෙන්න මෙහෙම. F1 පරම්පරාව දෙවෙනි උත්තරේ බලන්න. F1 පරම්පරාව සමයුග්මක මිටි ශාකයක් එක්ක බද්ධ කරනවා. එතකොට සමයුග්මක මිටි F1 පරම්පරාව සමයුග්මක මිටි කට්ටියත් එක්ක කරනවා. ඒ කියන්නේ F1 පරම්පරාව කියන්නේ කැපිටල් T සිම්පල් T. මෙයා මුහුම කරනවා අපි මේක කියලා තියෙන විදිහට සමයුග්මක මිටි කට්ටියත් එක්ක. එතකොට හැදෙන විදිය බලන්න මෙයාගෙන් ජන්මාණු ආකාර දෙකක් එනවා. මෙයාගෙන් එන්නේ ජන්මාණු ආකාර එකයි. එතකොට හැදෙන කට්ටිය මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ. හරි කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T. එතකොට අනුපාතය කීයද? උස සහ මිටි කියන අනුපාතය කීයද මෙතනද? 150. ඔව් 150 උස මිටි කට්ටිය ඉන්නවා නේ. එතකොට මේක හරියන්නේ නැහැ. මේක කියලා තියෙන 3ට 1 ගන්න කියලා. 3ට 1 ගන්න නම් අනිවාර්යෙන් අපි F1 පරම්පරාවත් එක්කම සෝපරාගණය කරන්න. F1 පරම්පරාව F1 කට්ටියත් එක්කම සෝපරාගණය කරන්න. එතකොට මෙන්න මේ වගේ මුහුමක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. පොතේ තියෙන්නේ ওই වගේ මුහුමක්ම තමයි. එතකොට මෙයාගෙන් එන්න පුළුවන් කැපිටල් T එන්න පුළුවන්, සිම්පල් T එන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ කැපිටල් T එන්න පුළුවන්, සිම්පල් T එන්න පුළුවන්. ඊට පස්සේ මේ කට්ටිය පරාගණයෙන් පස්සේ මෙන්න මේ වගේ සංසේචනයක් සිද්ධ වෙනවා. capital T capital T capital T simple T capital T simple T simple T simple T. අන්න එතකොට මේ උස කට්ටිය තුන් දෙනාට මිටි කට්ටිය එක්කෙනෙක් එනවා. ඉදි තේරුණාද වැඩේ? ඔව් සර්. හරිනේ. එතකොට සමාධි මොකද උත්තරයක් දාන්න නැත්තේ? තේරෙන්නේ නැද්ද මේක? තේරුණා සර්. උත්තර දාන්න ඕනේ. ප්‍රශ්න අහනවා ඉන්න එපා, උත්තර මැසේජ් එක දාන්න ඕනේ. එතකොට මේකේ උත්තරේ ඉන්නේ තුන්වෙනි එක.
හරි මේකට උත්තරේ මට කියන්න ලිංග ප්‍රතිබද්ධ නිලීන ජානයක් මගින් නැති කරන රෝග දෙකක්. හරි මේකේ තියෙනවා පරණ සිලබස් එකේ නම් මේකේ තව රෝග තිබුණා. මේකේ මේ ඔයාලගේ තියෙන දෙකයි මේකයි මම බැලුවේ. මේකට උත්තරේ මොකද්ද? කවිස් කි මොකද්ද උත්තරේ? ලිංග ප්‍රතිබද්ධ. කො කැමරා ඔන් කරගන්න ගත්තේ. 4 හිමොෆීලියාව වර්ණන්දතාවය. මේක තමයි නේ. පහත් දැක්කෙන ඒවායින් කවරක් ආවේනික ලක්ෂණයක් නොවන්නේ. මේක ලේසි. සමාධි මොකද්ද ආවේනික ලක්ෂණයක් නොවන්නේ මේක? පේශි වර්ධනය ඔව්. මේක බලන්න. මිනිසාගේ ලිංග නිර්ණය පිළිබඳ පහත වගන්ති දෙක සලකා බලන්න. ඒ කියනවා ගැහැණු ළමයෙකු ලැබීමේ සම්භාවිතාවය 50%යි. පියාගෙන් ලැබෙන X වර්ණ දේහය මගින් ගැහැණු දරුවෙකු ලැබෙන යුක්තාණුව සඳහා සාධන අතර Y වර්ණ දේහය මගින් පිරිමි දරුවෙකු ලැබෙන යුක්තාණුව සාධයි. මේක ගැන මොකද කියන්න පුළුවන්? චුට්ටක් හිතලා කියන්න ඕනේ උත්තරේ. සයාස කියන්න බලන්න උත්තරේ. මම ඒ වෙලාවේ ටිකක් පැහැදිලි කරලාම කිව්වා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේ ගැහැණු දරුවෙක් ඉපදෙන එක අම්මගේ වැරද්දක් නෙවෙයි කියලා. ඒතකොට එතනදිත් මම ඕක කිව්වා ටිකක්. A සහ B ප්‍රකාශවල ගැන මොකද කියන්න පුළුවන්? දෙකම හරිද එකක් වැරදිද? පළවෙනි එක ඔව් දෙකම නිවැරදි. උත්තරේ හරි. බොහොම හොඳයි මේ දෙකම නිවැරදි උත්තර. ඒකට හේතුව මේක හරිනේ කොහොමද? ගැහැණු පිරිමි සම්භාව්‍යතාවය 50%යි. නේ අපි ඒක බැලුවානේ අර සටහනේ තියෙන 50%. එතකොට පියාගෙන් ලැබෙන X වර්ණ දේහය මගින් ගැහැණු දරුවෙක් හැදෙනවා. පියාගෙන් ලැබෙන Y වර්ණ දේහය මගින් පිරිමි දරුවෙක් හැදෙනවා. එතකොට ගැහැණුද පිරිමිද ඉපදෙන දරුවා ගැහැණුද පිරිමිද කියලා තීරණය කරන්නේ තාත්තගේ ශුක්‍රාණු. අම්මගේ ඩිම්බ නෙමෙයි. එතකොට අර මම කිව්වෙත් ඕක මේ පිරිමි දරුවෝ නෑ කියන ප්‍රශ්නේ ඇත්තරම තියෙන්නේ පිරිමි කෙනාගේ පාර්ශ්වයේ. මොකද එයානේ Y වර්ණ දේහ දෙන්නේ. ඒතර Y වර්ණ දේහ දෙන මිනිස්සෙනෙකුට වක් කියන්න ඕනේ. එතකොට මේ Y වර්ණ දේහයක් ලැබෙන්නේ තාත්තගෙන්. ඒතර තාත්තගෙන් Y වර්ණ දේහයක් ලැබුණොත් පිරිමි දරුවෙක්, X වර්ණ දේහයක් ලැබුණොත් ගැහැණු දරුවෙක්. පහත ඒවායින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ජීවියෙකුගේ යම් ලක්ෂණයක් නිරූපණය කරන ඥාන යුගලය එම ජීවියාගේ ප්‍රවේණි දර්ශය වේ. හරි? ඊට පස්සේ යම් ලක්ෂණයක් සඳහා වග කියන DNA දාමයක අඩංගු භස්ම අණුපිළිවෙලක් ඥානයක් නම් වේ. ඊට පස්සේ එකම වර්ණ දේහයේ පවතින හා ස්වාධීන වියුක්ත වන ඥාන ප්‍රතිබද්ධය නම් වේ. යම් ජීවියෙකුගේ ලක්ෂණ තීරණය කරන ඥාන සංයුතිය එම ජීවියාගේ ප්‍රවේණි දර්ශය නම් වේ. මේකෙන් මොකද්ද වැරදි එක? ඉන්දි මොකද්ද මේකෙන් වැරදි එක? එක පොඩි දැනක විතරයි වැරද්දක් කරලා තියෙන්නේ. ඉන්දි නැද්ද? ඉන්දි ඉන්නවද? 3 ඔව් තුන්වෙනි එක නේ.
එකම වර්ණදේහේ පවතින ස්වාධීනව වියුක්ත වන ඥාන නෙමෙයි වියුක්ත නොවන ඥාන තමයි ප්‍රතිබද්ධ ඥාන කියලා හඳුන්වන්නේ. මේකේ උත්තරේ ඒක පොඩ්ඩක් මට වැරදිලා තියෙනවා. කොහොම හරි ආසත්‍ය ප්‍රකාශයේ තුන්වෙනි එක තමයි. ඊට පස්සේ තව එකක් බලමු. ප්‍රවේණිය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ ඉතා වැදගත් වන්නේ ආවේනික ලක්ෂණ පරම්පරාගත වන ආකාරයේ විද්‍යාත්මක ක්‍රමයකට පැහැදිලි කිරීම නිසා. ඊට පස්සේ ඥාන මගින් ලක්ෂණ පරම්පරාගත වන ආකාරය පැහැදිලි කිරීම නිසා. වර්ණ දේහ මගින් ලක්ෂණ පරම්පරාගත වන ආකාරය පැහැදිලි කිරීම නිසාය. සෛලයක අඩංගු වර්ණ දේහ සංඛ්‍යාව ජන්මාත්‍ර සෛලයක අඩංගු සංඛ්‍යාවෙන් වෙනස් බව පැහැදිලි කිරීම නිසා. එතන මොකද්ද මේකේ මෙන්ඩල්ගේ පරීක්ෂණවල පරීක්ෂණ වැදගත් වෙන්නේ ඇයි? මෙතනදී මේ ඔයාලා මේ නිකන් ඔක්කොම එක වගේ. එහෙනම් අපි මේකේ තෝරගන්න ඕනේ. හරිද? කවිස්කි කියන්න බලන්න මේකට උත්තරේ. මේකේ තෝරගන්න ඕනේ මේ දැන් මෙන්ඩල් මම කිව්වනේ මෙන්ඩල් ඒක අපිට කියලා දෙන කාලේ ඒ පරීක්ෂණ කරන කාලේ වර්ණ දේහ ඥාන ඊට පස්සේ DNA අණු ගැන අවබෝධයක් තිබුණේ නැහැ. අන්න ඒ වචන ටික අයින් කරන්න. එතන මොකද්ද අපිට ගන්න පුළුවන් උත්තරේ වෙන්නේ? ඔව් ඒක. එතන මේකේ තියෙනවා ඥාන කතන්දරයක් එයා කිව්වේ නැහැ. මේකේ වර්ණ දේහ කියලා තියෙනවා වර්ණ දේහ කතන්දරයක් එයා කිව්වෙත් නැහැ. එයා සාධක කියලා කිව්වේ. ඊට පස්සේ මේකෙත් තියෙනවා සෛලේ කඩංගු වර්ණ දේහ සංඛ්‍යාව. මේ කතන්දර මේකේ නිකන් අමුතුම කරලා තියෙන ජන්මාත්‍ර සෛලේ කඩංගු සංඛ්‍යාවෙන් වෙනස් බව පැහැදිලි කිරීම. එයා බොරු කතා. එතකොට මේකේ හරි උත්තරේ වෙන්නේ මෙන්න මේක. හරි. එතකොට මෙයා ඔන්න ඔය ටික ගැන තමයි කතා කරන්නේ. හරි ඩිම්බ සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව වන්නේ මේක නම් අර ඌනන විභාජනයේ සෛලය පාඩමේ අඩංගු ප්‍රශ්නයක්. මොකද්ද මේකට උත්තරේ එන්නේ සෙහාස? ඩිම්බ සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව කීයද? දෙවෙනි එක මේකද? බලන්න හොඳට බලන්න මේ ඩිම්බ සෛලයක අඩංගු වර්ණදේහ සංඛ්‍යාව. එතකොට බලන්න ඕනේ මේ ජීවියෙක් නිර්මාණය වෙන්නේ යුක්තාණුවක් නිර්මාණය වෙන්නේ මේ ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එකතු වෙලා. එතන යුක්තාණුවක කියන්නේ අපේ සෛලයක වර්ණදේහ තියෙන්න ඕනේ 46ක්. එහෙනම් ඩිම්බයක කීයක් තියෙන්න ඕනේද? ශුක්‍රාණුවක කීයක් තියෙන්න? තුන්වෙනි එක ඔව් තුන්වෙනි 23 ගානේ තමයි තියෙන්නේ. හරි. එතකොට ඩිම්බයකත් 23යි ශුක්‍රාණුවකත් 23යිම තමයි තියෙන්නේ. අනික් අය නම් හරියට දීලා තියෙනවා. එතන යුගල 23ක් කියන එක වැරදි ඈ. යුගල 23ක් කියන එක වැරදි. යුගල 23ක් කියන එක ගන්න බෑ. නිත්මික උත්තරේ හරි. මේක බලන්න. හරි. මේක ටිකක් අමාරු එකක්. බලන්න මිනිසාගේ තැලසීමියාව සඳහා රෝගී ඥානය නිලීන වේ. රෝගී ඥානය නිලීන වේ. එක්තරා පවුලක තැලසීමියා රෝගීන් ආවේනිගත වන ආකාරය පහළ සටහනේ දැක්වේ. දෙමව්පියන්ගේ රූපානුදර්ශ වන්නේ මොනවද කියලා තමයි අහන්නේ. ඒතර මේක මම කියලා දෙන්නම්. හරි. මෙයාගේ ප්‍රශ්නයක් આવුත් මේක නම් ටිකක් අමාරුයි. හරි. ඒතකොට මෙන්න මෙහෙම තිබුණොත් එහෙම රෝගී පිරිමිලුවේ. මෙහෙම තිබුණොත් සාමාන්‍ය ගැහැණු. මෙහෙම තිබුණොත් සාමාන්‍ය පිරිමි. එතන මේ වගේ එකක් ආවොත් එහෙම මව බලන්න කොහොම එක්කෙනෙක්ද කියලා. හරිද? එතන මේ මව කියන්නේ සාමාන්‍ය මවක්. හරි? පියත් සාමාන්‍ය. දෙන්නටම රෝගේ නැහැ.
හරි ඊට පස්සේ පිරිමි දරුවෙක් ඉන්නවා මෙයා රෝගී හරි ඊට පස්සේ තැලසීමියා සඳහා රෝගී ජානය නිලීන වේ එක්තරා පවුලක තැලසීමියා රෝගිය ආවේදිගත වන ආකාරයේ පහළ සටහනේ දැක්වේ. එතකොට මේකේ දරුවන්ගෙන් එක පිරිමි දරුවෙක් ඉන්නවා රෝගී එක පිරිමි දරුවෙක් ඉන්නවා මෙයා නිරෝගී. හරි එතකොට මේ මෙයාලා මේ සමහරලාට මේ සාමාන්‍ය කියන එක කැපිටල් T වෙන්නත් පුළුවන් කැපිටල් T සිම්පල් T වෙන්නත් පුළුවන්. හරි ওই දෙකම වෙන්න පුළුවන්. එතකොට මේ දෙකෙන් මොනවා වුණොත්ද එක්කෙනෙක් රෝගී වෙන්නේ එක්කෙනෙක් නිරෝගී වෙන්නේ. එතකොට රෝගී එක්කෙනා අනිවාර්යෙන් කැපිටල් T සිම්පල් Tම තමයි. රෝගී එක්කෙනා. නිරෝගී එක්කෙනා සමහර විට කැපිටල් T වෙන්න පුළුවන්. කැපිටල් T සිම්පල් T වෙන්නත් පුළුවන්. මේ දෙන්නම සාමාන්‍ය. මේ දෙන්නම සාමාන්‍ය කට්ටිය. නිරෝගීද වාහකද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතන සාමාන්‍ය. සාමාන්‍ය එදිනෙදා ජීවිතේදී ගැටලුවක් නැතුව ජීවත් වෙන කට්ටිය. එතකොට මේ දෙන්නත් මෙන්න මේවා වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකම වෙන්න පුළුවන්. එතකොට මෙහෙම දරුවෝ දෙන්නෙක් හැදෙන්න මෙයාලා මොනවා වෙන්න ඕනේද කියන එක තමයි අහන්නේ. එතකොට එක්කෙනෙක් රෝගී වෙන්න නම් අනිවාර්යෙන් මේ දෙන්නගෙම මෙන්න මේ සිම්පල් T කියන එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම තියෙන්න. ඔහොම තියෙන්න ඕනේ. එතකොට තමයි මෙයාගෙන් කැපිටල් T එකයි සිම්පල් T එකයි එනවා. මෙයාගේ කැපිටල් T එකයි සිම්පල් T එකයි එනවා. එතකොට මෙන්න මෙතනින් මෙහෙම එක්කෙනෙක් ඇති වෙනවා. ඊට පස්සේ මෙහෙම එක්කෙනෙක් ඇති වෙනවා. ඊට පස්සේ මෙහෙම එක්කෙනෙක් ඇති වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එක්කෙනෙක් ඇති වෙනවා. එතන ওই විදිහට කැපිටල් T කැපිටල් T සිම්පල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T. එතකොට මෙන්න මේ දරුවෝ දෙන්න ගැන තමයි උතන කියන්නේ. මේ දරුවයි මේ දරුවෝ තුන් දෙනාගෙන් එක්කෙනෙකුයි තමයි මෙතන ඉන්නේ. මේ ඉන්නේ රෝගී දරුවා මේ ඉන්නේ නිරෝගී එක්කෙනා. එහෙනම් අනිවාර්යෙන් අම්මයි තාත්තයි අර විෂම යුග්මක අවස්ථාවේ තියෙන්න ඕනේ. විෂම යුග්මක පියා සහ විෂම යුග්මක මව. එතන මෙන්න මේ උත්තරේ තමයි හරි උත්තරේ. ඔක ටිකක් අමාරු ප්‍රශ්නයක්. හරිද? මේ වගේ ප්‍රශ්න විභාගයට කලාතුරකින් එන්න පුළුවන්. આવොත් එහෙම අපි මේකෙන් තව ප්‍රශ්න කරමු ඉදිරියට. කරලා අපි කොහොම හරි මේවා පුළුවන් වෙන විදිහට හදාගමු. හරි? එතන මේ වගේ ප්‍රශ්නයක් දැන් බැරි වුණාට ගැටලුවක් නෑ. ඉස්සරහට ඒක හදාගන්න පුළුවන්. පළවෙනි එක තමයි උත්තරේ. හරි? අපි පොඩ්ඩක් අද මේ දැන් පන්තියේ නවත්තමු. මට පොඩි ගමනක් යන්න තියෙනවා. මේ පේපර් එකේ මේ ප්‍රශ්නවල ඉතුරු ප්‍රශ්න ටික මම ඔයාලට දැන් දානවා. හරි? ඉතුරු ටික දානවා. ඉතුරු ටික කරන්න ඕනේ. ප්‍රශ්න ටිකක් වැඩිපුර තියෙනවා මේකේ. මොකද හැම විභාගයකටම ඇවිල්ලා තියෙනවා. හරිද? මේ ප්‍රවේණීය ප්‍රශ්නයක් නැති විභාගයක් නැහැ. හරි? ප්‍රවේණීය ප්‍රශ්නෙකුයි ওই 10 වසර පාඩම් වලින් ප්‍රවේණීය ප්‍රශ්නයකුයි වර්ගීකරණීය ප්‍රශ්නයකුයි නැති අවුරුද්දක් නැහැ. හරිද? ඒක නිසා 10 වසර තියෙන මම දකින්න විදිහට වැදගත්ම පාඩම් දෙක තමයි මේ. හරි? හොඳට පාඩම් කරගන්න. මේ දීලා තියෙන ප්‍රශ්න ටික අදම කරන්න. නැත්නම් ඔයාලට අමතක වෙනවා. හරි අදම කරලා මට එවන්න මේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන ප්‍රශ්න ටික. මම ඒවා print කරලාත් ඔයාලට දෙන්නම්. හරි? එහෙනම් අපි අදට පන්තිය නවත්තමු. හැමෝටම ආයුබෝවන්.